හොඳයි පින්වතුනි සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. නමෝ නමෝ බුද්ධ දිවා කරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ සාක්‍යනන් දනාය ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ අවසරයි. ඒ වගේම සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි ඔබ වගේම මේ සීසත් ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් සක්වලේ විසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මයින්ට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් සීසත් ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන්ටපත් වෙන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ට මේ ජීවිතයේදී උදව්පදව් කරා වූ යම් පිහිටක් ආධාරයක් කරා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන් තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් මේ සී සද්ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවා නම් අන්නේ සියලු දෙනා මේ සී සද්ධර්මයේ ශ්‍රවණය කරලා සුඛිත මුදිත තත්වයෙන්පත් වෙන්න කියලා හිතාගෙන මාර්ගඵලයන්ට ආදී වශයෙන්පත් වෙන්න කියලා හිතාගෙන මේ සියලුම දෙනාට ආරාධනා චිත්ත කිරණ විහිදුවා පතුරවා හරින් පිංගුතුනි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා හොඳයි පින්තුනි ඔබ මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කලින් තමන් අනාදිමත් සංසාරයක් තිස්සේ රාග දේශ මොහ වලින් බරිත වෙලා කටයුතු කරද්දී ආර්ය උත්තමයන් කෙරෙහි යම් උපවාදයක් අපවාදයක් හිංගියක් හිංසාවක් පීඩාවක් කරලා තියෙනවා නම් හිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ අන්නේ සියලුම ආර්ය උපවාදයන් කමා කරගන්න පින්තුනි ඒ ආර්ය උත්තමයන් වහන්සේලාට මාහතින් නෙවෙනි වූ අවඩක් අසාධාරණයක් සිදු වුණා නම් ඒ සියලු වැරදීන් වලට මාහට මම කමා කරමි මාහට කමාවන සේක්වා මාහට කමාවන සේක්වා කියලා හිතාගෙන ඒ වගේම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න කලින් පින්වතුනි ඔබ සියලු දෙනා මේ සද්ධර්මයේ තුලින් යහපතක් සිද්ධ කරගන්නවා මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මහා අදිෂ්ඨානයක් හිත ඇතිව සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සියලු දෙනාම සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි සියලු දෙනාම අද ධර්මයේ යුබය ආරාමයට ඇවිල්ලා මහා දානමාන පවත්වලා ඒ වගේම පුණ්‍යානුමෝදනා භුක්තානුමෝදනා ආදී වශයෙන් ඒ දේවල් වලට සම්බන්ධ වෙලා මහා කුසල් රාශියක් මේ වෙලාවේ ජනිත කරගෙන ඉන්නේ. මේ පින් කුසල් ජනිත කරගත්ත වෙලාවේ මම ඔබට මුලින්ම පින් කරගත්ත කෙනෙක් ගැන පොඩි සඳහනක් කරන්න. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් ඔබ අද දවසේ කරගත්ත කුසලයේ ප්‍රමාණය කොච්චරක්ද කියලා. මොනතරම් දුරකට ඔබ කරගත්ත පුණ්‍ය කර්ම කුසල කර්ම විහිදිලා පැතිරලා යනවද කියලා ඔබට යම් අදහසක් ගන්න පුළුවන්. පින්වතුනි මේක ලංකාද්වීපයේ සිද්ධ වෙච්ච දෙයක්. අනුරාධපුරේ යුගයේදී එක ඇමති කෙනෙක් හිටියා. ඒ ඇමතිගේ නම තමයි දේව.
මේ දේව කියන ඇමතියාට ගොඩාක් සැප සම්පත් තිබුණා. භවභෝග සම්පත් ආදී වශයෙන් ගොඩාක් දේවල් තිබුණා. මේ දේව කියන ඇමතියා මෙහෙම ඉන්නකොට එයා දින ගණනාවක් තිස්සේ ගියා වටපිටාව පරීක්ෂා කරලා ඇවිදලා බලන්න ඕනේ කියලා. තමන්ට හිමිලා තිබිච්ච ගම්බිම් බාරව වටේ බලන්න ගියා කොහොමද මේවා වැඩ කටයුතු වෙන්නේ කියලා. කොහොම ගිහිල්ලා එනකොට මේ කෙනාට පුදුම තරම් සාපිපාසාවකටපත් වෙලයි නැවත මේ ඇමතිතුමාගේ ගෙදරට ආවේ. එහෙම ඇවිල්ලා ඉන්නකොට මෙයා තමන්ගේ සේවකයන්ට කියනවා මට බොහොම තිබහයි බඩගිනි මට ආහාර දෙන්න කියලා. ඉතින් ඒ ගෙදර හිටපු සේවකයෝ මොකද කරන්නේ? තියෙන තරම් හොඳ රසම ආහාර ටික ඔක්කොම සූදානම් කරලා දැන් මේ ඇමතිතුමාට පිළිගන්නවා ගෙනල්ලා. මේ වෙලාවේදී මේ ඇමතිතුමා මේ දාණය මේ ආහාරය වළඳන්න හදනකොට එතනින් එනවා පින්වතුනි දවස් ගාණක් කන්න නැතුව බොහොම සාගින්නේ හිටපු බල්ලෙක්. යා ගන්නවත් පණ නැහැ වෙවුල වගේ එතෙන්ට එනවා. ඒ ආහාර සුවඳට එතෙන්ට එනවා. එතෙන්ට එන වෙලාවේදී ඒ ඇමතිතුමා මේ බල්ලව දකිනවා. දැන් ඇමතිතුමා අර ආහාරය ගන්නයි හදන්නේ. ඇමතිතුමාත් පුදුම තරම් බඩගින්නේ හිටියේ. ඇමතිතුමා මේ බල්ලව දකින වෙලාවේදී එයාගේ සේවකයෙක් පොල්ලක් අරගෙන මේ බල්ලට ගහලා පන්නන්න කියලා උත්සාහ කරනවා. ඒ වෙලාවේදී මේ ඇමතිතුමා ඒ බල්ලට ගහන්න එපා කියලා අණ කරනවා. ගහන්න එපා කියලා අණ කරලා එයාගේ ආහාර හිඟානෙන් ඒ රසවත් වූ ආහාර කොටසක් ඒ බල්ලට දෙනවා. ඒ බල්ලට දුන්නාට පස්සේ ඒ බල්ලා බොහොම සතුටින් ඒ ආහාරය අරගෙන තමන්ගේ කෘතඥතාවය පළ කරන්න නගුට වනවනා එතනලා ඉන්නවා. මේ ඒ වෙලාවේදී ඒ ඇමතිතුමා ඒක දැකලා පුදුමාකාර චිත්තප්පීතියකටපත් වෙනවා. මේ වගේ සාගින්නේ හිටපු සතෙකුට කන්න දීලා ඒ සතා මොනතරම් ප්‍රීතියටපත් වුණාද තමන්ගේ කෘතඥතාවය පළ කරපු විදිහ දැකලා ඒ ඇමතිතුමාගේ හිත ප්‍රීතියෙන් පිනා ගියා. නිතරම මේ ඇමතිතුමා ඔය කරගත්ත පින සිහිපත් කළා වෙන්නේ. තමන් මහා පුණ්‍ය කර්මයක් කළ බව සිහිපත් කරගත්තා. මොකද එයාගේ හිතේ අර ඇතිවෙච්ච ප්‍රීතිය පළපදියම් වුණා. මෙන්න මේ හේතුවෙන් බින්දුනේ මේ ඇමතිවරයා කාලයක් මේ විදිහට සුවසේ වෙසලා මැරිලා ගිහිල්ලා නැවතත් උපදිනවා මිනිස්සෙක් වෙලාම. ඒ මිනිස්සෙක් වෙලා උපදින්නේ ඒ ගමේම එක්තරා කුල ගෙදරක. මේ කුල ගෙදරද ඉපදිලා මේ දරුවා උස්මහත් වෙලා වැඩි වියටපත් වෙනවා. වැඩි වියටපත් වුණාට පස්සේ තවත් භාර්යාවක් සරණ පාවාගෙන වෙනම ගෙදරකට වෙලා බොහොම සතුටින් ජීවත් වෙනවා. මේ ජීවත් වෙනකොට ටික කාලයක් යනකොට මෙයා ඒ ගම්බිම් ප්‍රදේශයේ තිබිච්ච විහාර භූමියකට ගිහිල්ලා ත්‍රිපිටක ධර්මය ආදී වශයෙන් ඉගෙනගෙන මේ පන්සලේ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මෙහෙම කාලයක් ගත කරනකොට එයා තමයි ඒ පන්සලේ තිබිච්ච දාගැබ් වහන්සේ බෝධීන් වහන්සේට වතාවත් ආදී වශයෙන් කරගෙන ගියේ. මේ දේවල් කරගෙන යන කාලෙකදී පින්තුනි ඔබ අහලා ඇති බැමිණිත්‍යා සාය කියලා එකක්. මෙන්න මේ කියන බැමිණිත්‍යා සාය ඇති වුණා මේ කාලේදී. අවුරුදු 12ක් යනකම් වර්ෂාවක් වැස්සේ නැහැ. බොන්න වතුර පොදක්වත් නැති වෙන තරමටම මහා පීඩිත ස්වභාවයකටපත් වුණා ඒ කාලේ හිටපු මිනිස්සු. ඊට පස්සේ මේ ගම්බිම් ප්‍රදේශයේ පින්තුනි ජීවත් වෙච්ච මිනිස්සුන්ට හවුහරණක් නැතිව ගියා. වතුර නැතුව ගියා, කන්න බොන්න නැතුව ගියා. ඒ පාර මොකද කරන්නේ මේ ගමේම මිනිස්සු? මේ පන්සලට ඇහිල්ලා මේ ස්වාමින් වහන්සේගේ නම එතකොට අබය කියලා. මේ පන්සලට ඇහිල්ලා මේ ස්වාමින් වහන්සේට ඒ උන්වහන්සේ මුණ ගැහිලා මේගොල්ලෝ ඉල්ලීමක් කරනවා. ස්වාමීනි අපිට දැන් මේ ගමේ වසන්න බෑ. මේකේ කන්න බොන්න නැහැ. වතුර නැහැ. අපිට මේ ඉන්න විදිහක් නැහැ. ඒක නිසා අපි මේ ගම හැරලා දාලා වතුර ටිකක් තියෙන තැනක් හොයාගෙන අපි මෙහෙන් පිටත් වෙලා යනවා. ඒක නිසා ඔබ වහන්සේත් අපිත් එක්කම වඩින්න කියලා ඉල්ලීමක් කරනවා ගිහිල්ලා. මේ ඉල්ලීම කරපු වෙලාවේදී
මේ හාමුදුරුවෝ කියනවා ඔබලා යන තැනක යන්න. Tamanට සුදුසු තැනක් හොයාගෙන ආහාර පාන තියෙන තැනක් හොයාගෙන තමන්ගේ ජීවිතය රැකගෙන ඔබලා යන්න. මට මේ සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු තැම්පත් කරපු ධාතුන් වහන්සේලා තැම්පත් කරලා හදපු දාගැබ දාලා මම කොහොවත් යන්නේ නැහැ. උන්වහන්සේට සෙවණ සලපු මේ බෝධීන් වහන්සේ දාලා මම කොහොවත් යන්නේ නැහැ. මම උන්වහන්සේලාට උපස්ථාන කරමින් මෙතනම ඉන්නවා කියලා ඒ පිරිසට කියනවා. මෙහෙම කිව්වට පස්සේ මේ අනිත් ගමේ මිනිස්සු හැමෝම යනවා යන්න දාලා. එහෙනම් ඔබ වහන්සේ වැඩ ඉන්න අපි යනවා කියලා යනවා යන්න. එහෙම ගියාට පස්සේ අන්තිමේදී මේ හාමුදුරුවන්ට දවස් 2ක් 3ක් යනකම් ආහාරයක් හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ගම්පලාතේ කවුරුවත් දානෙ ගෙනහලා දෙන්න කවුරුත් හිටියේ නැහැ මිනිස්සු. පිණ්ඩපාතේ වඩින්න විදිහක් නැහැ. පිණ්ඩපාතේ වැඩියට ඇති වැඩක් නැහැ. ඒ ගම්පලාතේ මිනිස්සු කවුරුත් නැහැ. සියලුම අතෑරලා දාලා ගිහිල්ලා. ඉතින් මේ හාමුදුරුව මේ විදිහට ආවතේ වාදී වශයෙන් කටයුතු බුද්ධ පූජා ආදී වශයෙන් දේවල් කරනවා. ඒ කරලා ඔහේ निराහාරවම ඉන්නවා. ශරීරයත් වැහැරිලා ගිහිල්ලා. මේ වෙලාවේදී පින්තුණි සක්මන් මළුවක් කෙරවලේ තියෙනවා කරඳ ගහක්. මේ කරඳ ගහේ එක රුක්ෂ දේවතාවුන් කෙනෙක් මේ ස්වාමින් වහන්සේගේ මේ කරන ක්‍රියාව දකිනවා. ඒ ක්‍රියාව දැකලා මේ රුක්ෂ දේවතාවා හිතනවා මුන්වහන්සේ බොහොම හොඳ ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මෙච්චර දේවල් වෙලා තියෙද්දි දානයක්වත් නැතුව මේ බෝධින් වහන්සේලා දාගබ් වහන්සේලාට උපස්ථාන කරමින් මෙතනම ඉන්නවා. ඒ නිසා මුන්වහන්සේට දානයක් දෙන්න ඕනේ කියලා හිතක් ඇති වෙනවා. ඒ වෙලාවේදී මේ වෘක්ෂ දේවතාවා Tamanට මේ ඇතිවෙච්ච සිතුවිල්ල Tamanගේ භාර්යාව හෙවත් දිව්‍යාංගනාවත් එක්ක කියනවා. මෙහෙම කිව්වට පස්සේ මේ දිව්‍යාංගනාව කියනවා මේ වගේ මහා දුර්භික්ෂ කාලයකදී මේ හාමුදුරුවන්ට කන්න ටිකක් ලැබෙන්නයි යන්නේ දැන්. මේ හාමුදුරුවන්ට දානයක් ලැබෙන්නයි යන්නේ දැන්. ඔබට ඒ දාණය දෙන්න හිතක් පහළ වෙලායි තියෙන්නේ. එහෙම උනේ ඇයි කියලා අහනවා. කොහොමද මේ වගේ දුර්භික්ෂ කාලයකදී මේ හාමුදුරුවන්ට දානයක් ලැබෙන්න යන්නේ? ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. ඒ හාමුදුරුවෝ කලින් කරගත්ත කුසලය මොකක්ද කියලා අහනවා. මේ දිව්‍යාංගනාව අහන්නේ අර රුක්ෂ දේවතාවගෙන්. ඒ පාර කියනවා රුක්ෂ දේවතාවා කලින් නාත්මයේ සිහිපත් කළා බල්ලා මේ රුක්ෂ දේවතාව කියනවා මේ ස්වාමින් වහන්සේ මීට කලින් නාත්මයේදී දේව කියලා ඇමතිවරයෙක් වෙලාම මේ ගමේමයි හිටියේ. මේ කෙනා යම් දවසක පිපාසයෙන් බඩගින්නෙන් පිළිච්ච එක බල්ලෙකුට කෑම ටිකක් දුන්නා. අන්නේ කෑම ටික දීපු නිසා අන්නේගේ පිනට තමයි මේ වෙලාවේදී මට හිතක් පහළ වුණේ මේ දාණය දෙන්න. මේ දාණය ලැබෙන්නේ අන්නේ කරපු කුසල විපාකයක් හැටියට. එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ මේ රුක්ෂ දේවතාව මනුෂ්‍ය වේශයක් අරගෙන ඇවිල්ලා අර ස්වාමින් වහන්සේට තමන්ගේ ඒ දිව්‍ය භෝජනය පූජා කරනවා. දිව්‍ය භෝජන පූජා කරලා හැමදාමත් මේ වැලිමලුව කෙරවලට මේ ගස රසවලට එන්න කියලා ආරාධනා කරනවා මේ දාණය අරගන්න. එහෙම ඇවිල්ලා දිනපතා මේ හාමුදුරුවෝ පුරුදු වුණා මේ දාණය අරගන්න. කොහොම කාලයක් යනකොට පින්දුණි තව කාලයක් යනකොට ඒ දුර්භික්ෂය කොතර දරුණුද කියනවනම් මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මිනිස්සු තවත් මිනිසුන්ව මරාගෙන කන්න පටන් ගන්නවා. යම් පිරිසක් හිටියා ඒ වගේ තව මිනිසුන්ව මරාගෙන කන්න සූදානම් වෙච්ච. මෙන්න මේ වගේ මිනිස්සු පිරිසක් මේ ගමටත් ආවා. මේ පන්සලටත් ආවා. මෙච්චර කන්න බොන්න නැති කාලෙක මේ හාමුදුරුවන්ගේ නම් දැන් කිසිම වැහැරිච්ච ගතියක් නැහැ. ඇයි? දිව්‍ය භෝජනය තමයි වළඳන්නේ. හැමදාම වළඳන්න හම්බ වෙනවා. ඒක නිසා බොහොම ඇඟතර වෙලා තිබුණා. මේක දැකපු මේ අර මිනිසුන්ව මරා කන පිරිස මේ හාමුදුරුවන්වත් මරන්න ඕනේ කියලා හිතාගෙන ඒ විහාරය වට කරනවා. ඒ විහාරය වට කළාට පස්සේ ඉබේම වගේ මහා ගල් කුලක් මතුවෙලා ඒකේ දොරක් මතුවෙනවා.
ඒ දොර මතු වුණාට පස්සේ අර හාමුදුරුවෝ ඒ දොර ඇතුළට ගිහිල්ලා දොර වහ ගන්නවා. මේක දැකපු අර හොරු කණ්ඩායම හිතනවා මේ හාමුදුරුවෝ නම් රහතන් වහන්සේ නමක් වෙන්නේ නැති. ඒක නිසා අපි මෙතනින් යමුයි කියලා ඒ කට්ටිය යනවා. මේ හැම සිද්ධියක්ම අර රුක්ෂ දේවතාව බලාගෙන ඉන්නවා. මේ රුක්ෂ දේවතාව බලාගෙන ඉඳලා කල්පනා අර දිව්‍යාංගනාව නැවතත් අහනවා කොහොමද මේ වගේ වෙලාවකදී මේ කෙනාගේ පණ බේරුණේ කියලා. මේ කෙනාට කාගෙන්වත් හිංසාවක් පීඩාවක් උනේ නැත්තේ ඇයි කියලා අහනවා. ඒකට හේතු වශයෙන් නැවතත් අර රුක්ෂ දේවතාව කියනවා කලින් සඳහන් කළා වගේම අර දේව කියන ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙකදී අර බල්ලා බඩගින්නෙන් ළඟට එන වෙලාවේදී තමන්ගේ සේවකයෙක් පොල්ලක් අරගෙන ඒ බල්ලට ගහන්න හැදුවා, ගහලා පන්නන්න හැදුවා. නමුත් ඒ වෙලාවේදී ඒ ඇමතිතුමා එයාව වැළැක්කුවා. එයාව වළක්වලා එහෙම කරන්න එපා කිව්වා. අන්නේ කරපු කුසල විපාකයකට තමයි අද මේ හොරු පිරිසකකින් මේ ස්වාමීන් වහන්සේට කිසිම හිරිහැරයක් පීඩාවක් උනේ නැත්තේ කියලා අර රුක්ෂ දේවතාව කිව්වා. ඔය විදිහට පින්වුතුනි ඒ ස්වාමීන් වහන්සේ ඔය කාලයේ දිගටම ගත කළා. තව කාලයක් යනකොට තමන්ගේ මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අරිහත් ඵලය පූර්ණිය කරගත්තා. ඒ වගේම අරිහත් ඵලය පූර්ණිය කළා 12 අවුරුද්දක් පවන ඒ විහාරයේම වැඩ ඉඳියා. අර රුක්ෂ දේවතාවට පුළුවන් වුණා 24 අවුරුද්දක්ම ඒ ස්වාමින් වහන්සේට ඒ රහතන් වහන්සේට දානීය පූජා කරගන්න. මේකේ කතාවෙන් පින්වුතුනි බොහොම සරල කතාවක්. මේක තිබුණේ සද්ධර්ම අලංකාරය කියන පොතේ. මම මේ කතාව ඔබට කිව්වේ ඔබත් අද දානයක් දුන්නානේ. ඔබත් අද සංඝයා විශේෂ මහා දානයක් පවත්වලා ඉන්නේ. ඔබ නිකන් හිතලා බලන්න අර දේව කියන ඇමතිවරයා දානයක් දුන්නේ බල්ලෙකුට. දානයක් දුන්නේ බල්ලෙකුට. ඔබ හොඳ ආකාරවම දන්නේ දෙයක් තමයි පින්වුතුනි. අද ලෝකයේ මිනිස්සු ඕනේ තරම් දන් දෙනවා. සංඝයා උදෙසාත් දන් දෙනවා. බුද්ධ පූජාත් පවත්වනවා. බෝධි පූජාත් පවත්වනවා. චෛත්‍ය ආදී වශයෙන් වන්දනාමාන කටයුතු ඔය සේරමත් දේවල් කරනවා. ඔබත් එහෙම කරා සහ දැනටත් කරනවා ඇති. ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා ඇති. නමුත් පින්වතුනි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ. අර නියම මතට පස් පිඬක් අරගෙන මෙන්න මෙච්චරයි සුගතිගාමී වෙන්නේ කියලා. අපි ලංකාව කියලා කියන්නේ බෞද්ධ රටක්නේ. මේ බෞද්ධ රටේ බොහෝ පිරිසක් ඔය විදිහේ පින්කම් කරනවානේ, දානමාන දෙනවානේ. සාමාන්‍යයෙන් මිනිසෙක් ගත්තොත් තමන්ගේ ගෙදර දානයක් නොදීපු මිනිසු නැති තරම්. බෞද්ධ පවුල්වල ඒකාන්ත වශයෙන්ම දානයක් දීලා ඇති. හීල් දානේ හරි පන්සලට ගිහිල්ලා පූජා කරලා ඇති. නමුත් ඇයි මේ මැරිච්ච ඒ අය මැරිලා ගිහිල්ලා නැවත එන්නේ මල පෙරේතයෝ වෙලා. ඔබට ඕනේ තරම් අත්දැකීමුත් ඇතිනේ. අහලා ඇතිනේ ඕනේ තරම්. ඇයි එහෙම වෙන්නේ? අමනුෂ්‍ය කරදර වලට ඔබව පත් වෙලා ඇතිනේ ඕනේ තරම්. ඔබට අත්දැකීම් ඇතිනේ. අහලා එහෙම ඇතිනේ. ඒ කියන්නේ ඒ බෞද්ධ පවුල් වලින්ම ඒ මිනිස්සු සුගතිගාමී වෙලා නැහැ කියන එක නේද? නමුත් ඒ අයත් දන් දුන්නානේ. ඒ අයත් බුද්ධ පූජා පැවැත්වුවානේ. ඒ අයත් මේ සංඝගත දක්ෂිනාවන් ආදී වශයෙන් පූජා කරන්න යෙදුණානේ. ඇයි ඒ අයට එහෙම වුනේ? අර දේව කියන ඇමතිතුමා පින්වතුනි සංඝරත්නයට නෙමෙයි දන් දුන්නේ. ඒක සාපිපාසාවෙන් ආපු බල්ලෙකුටයි දන් දුන්නේ. මම මෙතෙන්දි කියන්නේ පින්වතුනි ඔබ දන් දෙන්නේ කාටද කියන එක වැදගත් නැහැ කියලා නෙමෙයි. ඒකේ වැදගත්කමක් තියෙනවා. සාස්තුන් වහන්සේට දෙන දාණය මහා සංඝරත්නයට දෙන දාණය ඒකාන්තයෙන්ම මහත්ඵල මහානිසංසදායකයි. මං මේ පැත්ත ගැන නෙමෙයි කතා කරන්නේ. මං කියන්න උත්සාහ කරන්නේ පින්වතුනි දාණය දෙන පුද්ගලයාගේ හිතේ ස්වභාවය මොන වගේ වෙන්න ඕනේද කියන එක ගැන. ඒ ඇමතිවරයාට පුළුවන් වුණා නම් පින්වතුනි බල්ලෙකුට දන් දීලා මහා කුසල විපාකයන් අත්විඳින්න. ඇයි අද මිනිසුන්ට බැරි මහා සංඝරත්නයට දන් දීලා අඩු ගානේ සුගතිගාමී අත්දැවක්වත් ලබා ගන්න. මැරෙන එක අපාය යන්නේ ඇයි? මැරෙන එක අපාය යන්නේ ඇයි? ඔබට විශ්වාසද ඔබ මේ දානයේ බලයෙන් ඔබ සුගතිය අත්භවයක් ලැබෙයි කියලා? අද දීපු දානයෙන් ඔබට සුගතියක් අත්පත් වෙයි කියලා එහෙම විශ්වාසයක් තියෙනවද? එහෙම විශ්වාසයකින්ද ඔබ ඉන්නේ? දැන් ඔබ දානය මේ වෙනකොට දීලා ඉවරයිනේ.
ඔබ මේ දාණය දීලා ඉවරයිනේ. භුක්තානුමෝදනා පුණ්‍යානුමෝදනා වශයෙන් දේවල් සිද්ධ කරගෙන අවසන්. දැන් මම අහන්නේ ඔබෙන් ඔබ මේ දාණය දීලා ඉවරලා දැන් ඉන්නේ මේ දානයේ විපාකයෙන් අනිවාර්යයෙන්ම මට සුගති අත්දැකීමක් ලැබෙනවා කියන මහත් වූ විශ්වාසයකින්ද ගත කරන්නේ. සතර අපාගත වෙන්නේ නැහැ කියන එකට මොකක් හරි විශ්වාසයක් තියෙනවද ඔබ ගන්න? එහෙම කියන්න පුළුවන් ඒක හේතුවක් තියෙනවද අද ඔබ ගන්න? මම මේ කියන්නේ දන් දුන්නාම අපාය යනවා කියන එක එහෙම කියන්නේ නෙමෙයි මේ හදන්න බින්දුව. එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ. දානයක් දෙනකොට තමන්ගේ හිතේ ස්වභාවයක් තියෙන්න ඕනේ. මහා චිත්තප්‍රසාදයක් තියෙන්න ඕනේ. ගරුගුණ හිතක් තියෙන්න ඕනේ පින්වතුනි. අර දේවකී නැමැතිවරයාට පින්වතුනි ගරුගුණ හිතක් තිබුණා. අර තමන්ගේ ඉස්සරහට තාපිපාසාවෙන් ආපු බල්ලාගෙන. ඒකින ඒ බල්ලට ගහලා පන්නන්න හදන වෙලාවේදී ඒක කරන්න ඉඩ දුන්නේ නැහැ. ඇමති කෙනෙක් නෙවෙයි මුදලි. ඇමති කෙනෙක් ළඟට ඒ වගේ මේ කුණු වෙච්ච ගැහැටු ගැහිච්ච බල්ලෙක් ආවොත් එහෙම සාමාන්‍යයෙන් මොන වගේද වෙන්නේ? ඔබ ළඟට ආවොත් එහෙම ඔබේ ගෙදරට ආවොත් එහෙම ගලකින් ගහලා පන්නන එකනේ කරන්නේ. කවදාකවත් වතුර ටිකක්වත් දීලා තියෙනවද? ගෙදර ඉන්න සුරතලයට හදන බල්ලට නම් ඕනේ තරම් කන්න බොන්න ආදී වශයෙන් දෙනවා ඇති. නමුත් මේ දඩාවතේ යන බල්ලෙක් ආවොත් එහෙම කුණු පණුව ගා හැලි හැලි එන බල්ලෙක් ආවොත් එහෙම ඔබ කවදාවත් කන්න ටිකක් දීලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. තිරිසන් සතෙක් කෙරෙහි ඒ වගේ අනුකම්පාවක් දක්වන්න බැරි ඔබ කොහොමද පින්වුනි සංඝයාගේ ගුණ දකින්නේ? සංඝයා මහා සංඝරත්නයේ ගුණ දැකලා මේ හරියාකාරව දානයක් දෙන්නේ කොහොමද? ඔබේ හිතේ අල්ප මාත්‍රියවත් තිරිසන් සතෙක් කෙරෙහි අනුකම්පාවක්වත් උපදින්නේ නැත්නම් ඔබ කොහොමද මහා සංඝරත්නයේ ගුණ දකින්නේ? ඒක වෙන්න බැරි දෙයක් පින්වතුනි. ඔබ මහා සංඝරත්නයේ ගුණ දැක්කනම් ඔබට සියලු ලෝක සියලු සත්‍යයන් කෙරෙහි පතන මහා අනුකම්පාවක් උපදින්න වෙනවා. උපදින්න ඕනේ හිතේ ඔබ. මහා සංඝරත්නයේ ගුණ දකින කෙනාට පින්වතුනි මේ ගුණ ටික ටික පිහිටනවා. සාමාන්‍ය කෙනෙකුට මේ විදිහේ ගුණ දකින්න බෑ පින්වතුනි. මහා සංඝරත්නයේ ගුණ දකින්න නම් සාස්ත්‍රුන් වහන්සේගේ ගුණ දකින්න නම් ඒ කෙනාට ධර්මය අවබෝධය වෙන්න ඕනේ. අඩුම තරමේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයක්වත් ලබන්න ඕනේ. ඒ කියන්නේ මම මේ සසර ගමන සහ මුලින්ම නවත්ත ගන්නවා කියන අදිෂ්ඨානයක් අරගෙන මේ ධර්ම මාර්ගයේ යන්න උත්සාහ කරන කෙනෙක්වත් වෙන්න ඕනේ. අන්නේ කෙනාට තමයි යම් බින්දු මාත්‍රයක් හරි මේ කියන ಗುಣ දරා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ಗುಣ දකින්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි පින්වතුනි සත්වයේ කෙරෙහි අනුකම්පාවක් හරි උපදින්නේ හිතේ. එහෙම නැත්නම් එහෙම අනුකම්පාව උපදින්නේ නැහැ. දැන් ඔබ හිතනවා ඇති අපිට සත්තු කෙරෙහි අනුකම්පාවක් තියෙන කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ අනුකම්පාව තැන් දෙකකදී වෙනස් වෙනවා. අර දඩාවතේ යන බල්ලා ගෙදරට ආවහම ඔබේ අනුකම්පාව වෙනස් වෙනවා. ඔබේ ගෙදර හුරතලයට හදාගත්ත හොඳට බූල් වලින් පිරිච්ච බල්ලෙක් ඉන්නවා නම් අන්නේ බල්ලා දකින්නකොට ඒක වෙනස්. ඒවා හරි වෙනස්. ඒකයි ගැටලුව. එහෙම වෙනස් වෙන්න විදිහක් නැහැ. ඒ සත්තු දෙන්නා කෙරෙහිම එක විදිහකටම අනුකම්පාවක් උපදින්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. 100%ක් උපදින්නේ නැති වුණත් යම් ප්‍රමාණයකට හරි අඩුම ගානේ පොල්ලකින් ගහලා පන්නන්නේ නැති ස්වභාවයකටවත් ඒ තරමකටවත්පත් වෙන්න ඕනේ. එහෙමවත් වෙන්නේ නැහනේ. හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ ආද දන් දෙන්නේ ඔබ ආද පින් කරන්නේ මනා අවබෝධයෙන්ද කියලා. ඔබ බුද්ධ පූජාවක් පවත්වනවා නම් ඔබ කල්පනා කරලා බලන්න ඇයි ඔබ බුද්ධ පූජාවක් පවත්වන්නේ කියලා. කල්පනා කරලා බලන්න කාටද මේ බුද්ධ පූජාව පවත්වන්නේ? කවුද මේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ? මේවා හිතන්න වෙනවා පින්වතුනි. නැත්තම් ඔබ කරන පින සාර්ථක නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ පින ඔබට ලැබෙන්නේ නැහැ. අහක බලාගෙන මෙතනින් බුදුහාමුදුරනේ කියලා දීලා ගියත් ඔබට පිනක් තියෙනවා. ඒක ඒකාන්තයි. පින්වතුනි නමෝ බුද්ධාය කියන වචනයටත් මහා ශක්තියක් ගැඹිලායි තියෙන්නේ. යමෙක් කියනවා නම් අර්ථයක් දන්නේ නැතුව නමෝ බුද්ධාය කියන වචනේ. ඒ තුලිනුත් ඒ කෙනාට රැකවරණ තියෙනවා. මං කියන්නේ මේ මට්ටමක් ගැන නෙමෙයි. ඔබ මේ සම්බුද්ධ ශාසනයේ ඉපදිලා සම්බුද්ධ ශාසනයේ කෙරෙහි අපකැප වෙලා දානමාන දීලා සද්ධර්ම ශ්‍රවණය කරන බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක්. ඒක නිසා ඔබට කියන්නේ මේකෙන් හරියාකාරව ඵල ප්‍රයෝජනෙ ලබා ගන්න කියලා. අන්න එහෙනම් ඔබ දානයක් දෙනකොට උනත් මේ දාණය දෙන්නේ කාටද කියලා මනාකොට විමසලා බලන්න.
ඇයි ඔබ දන් දී යුත්තේ කියන එක ගැන විමසලා බලන්න. මේවා විමසලා බලනකොට පින්වතුනි ඒ අයගේ ಗುಣ ඔබට පේන්න පටන් ගනී. එහෙම නැත්නම් දන් දීලා තින්නේ කන්න බොන්න ඒ කෙනාට කන්න බොන්න නැති නිසා. ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි පාරේ ඉන්න සිංගමනේ දෙන මිනිස්සෙකුට යමක් දෙන්නේ ඔබ ඇයි? ඒත් ඔබ දෙපාරක් හිතනව නේද සාමාන්‍යයෙන් කෝච්චියක එහෙම යන කෙනෙක්ගේ අත්දැකීම් තියෙනවා නම්. නිතරම කවුරු හරි එනවා එහෙම සල්ලි ඉල්ලගෙන. එහෙම එනකොට ඔබ දෙපාරක් හිතනවා සල්ලි දෙන්න කලින්. මූ ඇත්තටම නැති බැරි එකෙක්ද නැත්නම් වංචා කරන එකෙක්ද කියලා. ඔන්න එහි දෙකම එනවා පින්වතුනි ඔබට. ඔබ යම් හේකින් දැක්කොත් ඒ කෙනාගේ අතප්පයක් කකුලක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන්. අන්න ඔබ තීරණයකට එනවා එයා වංචාකාරයෙක් නෙමෙයි. ඇත්තටම නැතිබරි මිනිස්සෙක් කියලා. හැබැයි බැරි වෙලා හරි කවුරු හරි එනවා නම් මට මේ වෛද්‍ය වාර්තාවක් ආදී වශයෙන් පෙන්නගෙන. මට මෙහෙම පපුවේ අර එහෙම හිලක් තියෙනවා මේක මේ වාර්තාව මේක මෙහෙමයි කියාගෙන. ඔබ ඒ දෙපාරක් හිතනවා පින්වතුනි මූ කියන්නේ ඇත්තද බොරුද දන්නේ නැහැ කියලා. තවත් සමහරු එනවා පින්වතුනි මට මෙහෙමයි මේ මගේ අම්මව සනීප කරගන්න විදිහක් නැහැ මේ ඉන්නේ මගේ අම්මා මේ ඉන්නේ මේ කියලා රූප ටිකක් පෙන්නලා. ඒ මිනිස්යාගේ අතපය හතර හොඳටම තියාගෙන. හැබැයි තමන්ගේ අම්මට අසනීප බව පෙන්නලා. තමන්ගේ අම්මට කැන්සර් එකක් ආදී වශයෙන් අසාධ්‍ය බව පෙන්නලා. අන්නේ මොකක් හෝ ඔපරේෂන් එකකට සල්ලි එකතු කරන්න බලාගෙන. තව කෙනෙක් එනවා ඔබ ඉස්සරහට. ඔබ ඒක ඉනාගෙන ඊටත් වඩා සැක හිතනවා. මේ වගේ පිළිබඳව අත්දැකීම් ඔබට ඇති. ඔබ කල්පනා කරලා බලන්න මේ වගේ හිත් ඔබට ආවද කියලා. මේ වගේ හිත් ඔබට ඇති වුණේ කියලා. ඔබ එතනදී දානයක් දෙන්න තමයි උත්සාහ කළේ. ඒ වෙලාවේදී ඔබ උත්සාහ කරනකොට ඒ දාණය දෙන්න ඕනේ කෙනා ගැන විමසලා බැලුවා නේද? නොදැනුවත්වම හෝ ඔබ ඒ දාණය දෙන්න ඕනේ කෙනා ගැන විමසලා බැලුවා කවුද මේ කියලා. මෙයා වංචාකාරයෙක්ද ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සෙක්ද කියලා. එහෙම බැලුවේ නැද්ද ඔබ? බැලුවා නේද? එහෙම බැලුවා නම් අද ඔබ බුද්ධ පූජාව පවත්වනකොට ඕක විමසලා බලනවද? පුරුද්දට වගේ තියෙනවා. ඇයි? චූටි කාලේ ඉඳන් ආච්චි සීයා අම්මා තාත්තා ආදී වශයෙන් ඔබට පුරුදු කළා දෙයක්. බුදුහාමුදුරන්ට මලක් පහනක් පූජා කරන්න. ගාථා ටික කියන්න. පන්සිල් ගන්න. ඔන්න ඔය ටිකක් ඔබට පුහුණු කරලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳන්ම. එදා ඉඳන් ඔබ ඒක සිරිතක් විදිහට තමයි කරගෙන ආවේ. අදටත් ඔබ විමසලා බලන්නේ නැතුව ඇති. කාටද මේ පූජාව පවත්වන්නේ කියලා. කාටද මේ දානය දෙන්නේ කියලා. ඇයි? පොඩි කාලේ ඉඳන් පුරුදු පුහුණු වෙලා තිනවා. හාමුදුරුවන්ට නම් දාන දෙන්නයි ඕනි. බුද්ධ පූජා පවත්වන්නයි ඕනි. ඔය ටිකක් පුරුදු වෙලා තියෙන්නේ. විමසලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? පුරුදු පුහුණු වෙලා තියෙන නිසා. හැබැයි ඔබට අලුත්ම දෙයක් නම් එතකොට ඔබ විමසලා බලනවා ඒ මොකෝ ඒ කියලා. හදිසියේ කවුරු හරි කිව්වොත් එහෙම අන්න අර ගහක් තියෙනවා ඒ ගහට මේ ඔබ ගිහිල්ලා කිරිපිඩු පූජාවක් කරන්නකෝ. ඒක සෑහෙන්න පිං හම්බ වෙනවයි කියලා. දැන් එතකොට ඔබ මොකද කරන්නේ? එක්ක මිනිස්සෙක්ව පෙන්නනවා. අහවල් ගමේ අතන ඉන්නවා මිනිස්සෙක්. ඒ මිනිස්සයාට ඔබ ගිහිල්ලා පුළුවන් තරම් මොනවා හරි දෙයක් පූජා කරලා එන්න ඕනේ. එතකොට ඔබට මහා පිං ලැබෙනවා. ඔය විදිහ දෙයක් කියනවා. එතකොට ඔබ දෙපාරක් කල්පනා කරලා බලන කවුද මේ? ඒ මොකෝ එහෙම වෙන්නේ? එතකොට මිනිස්සෙක් ඇහිලා කියනවා ඒ මිනිස්සයාට දන් දුන්නාම Tamanට භවභෝග සම්පත් ලැබෙනවා. අර කියන ගහට දන් දුන්නාම පූජා පැවැත්වුවාම ඔබගේ තියෙන අපල කරදර උපද්‍රව නැති වෙනවා. ඔන්න ඔහොම දෙයක් කියනවා. හේතුව ඔබ එතෙන්දිත් විමසලා බැලුවා. ඇයි ඒ කියලා. ඒ විමසලා බලනකොට ලැබුණු පිළිතුරු තමයි ඔය. ඒ පිළිතුරු අනුව ඔබ ඒකට එකඟ වුණා. හරි. එහෙමනම් ගැටලුවක් නැහැ. එහෙනම් දෙමු. භවභෝග සම්පත් ලැබෙනවා නම් දෙමු. අපල උපද්‍රව දුරු වෙනවා නම් අපි ඒක කරමු. ඔන්න ඔය විදිහේ තීරණ තමයි ඊට පස්සේ ගන්නෙ. මම කියන්නේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ඔබ පුරුදු කරගත්ත සිරිත් විරිත් ටිකක් තියෙනවා නම් අන්නේ සිරිත් විරිත් ටික පින්වතුනි
නොකර ඉන්න එහෙම නෙමෙයි මේ කියන්නේ. ඒ කරන සිරිත්වේ ඔබ පිරික්සා බලන්න මොනවද ඔබ කරන්නේ කියලා. එහෙම නැතු වුණොත් එහෙම පින්වතුනි පොඩි කාලේ ඉඳන් පුරුදු වෙච්ච පුරුද්දට බනහන්නෙත් ඔබ ඒ පුරුද්දටම තමයි. ඔබට අවශ්‍යතාවයක් නැහැ ඇයි බනහන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න. ඇයි මම බන ඇසී යුත්තේ කියලා දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොමද මම බන අහන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ දැනගන්න. ඔහේ අර සිරිතක් වශයෙන් කරගෙන ආපු පිළිවෙලටම ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ තුලින් ඔබට මාර්ගඵල සකස් කරගන්න බොහොම අපහසු වෙනවා පින්වතුනි. යමෙක් සතර අපායේ නිදහස් වෙන්න එහෙම ඕනේ කියලා හිතාගෙන ඉන්නවද? ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ඔබ හරියාකාරව මේ දේවල් දැන කියාගන්නේ නැතුව සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න උත්සාහ කරනවා නම් මම ඔබට කරුණු කාරණා කිහිපයක් පෙන්නලා දෙන්නම් පින්වතුනි. ඔබ මේ ධර්ම දේශනාවකට කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ කියලා. මම මේ දේවල් කියන්නේ ඔබ කෙරෙහි ඔබේ මොකුත් වරදක් එහෙම දැකලා නෙමෙයි. කාගේත් යහපත උදෙසා. පින්වතුනි පළවෙනි කාරණාව තමයි පින්වතුනි ඔබ දැනගන්න වෙනවා. ඔබට මේ සසරේ තියෙන භයානකත්වය. බණ අහන්න ඕනේ ඇයි කියන කාරණාව. මේ සසර කියන්නේ මහා භයානක දෙයක් බව ඔබ දැනගන්න වෙනවා. සද්ධර්මයක් ශ්‍රවණය කරන්නේ පින්වතුනි භවභෝග සම්පත් ලබන්න නෙමෙයිනේ. අපල උපද්‍රව දුරු කරගන්නත් නෙමෙයිනේ. සද්ධර්මයක් අහන්නේ අවබෝධය පිණිස. යම් දහමක් අවබෝධ කරගන්න. මොන වගේ දහමක් අවබෝධ කරගන්නද කියලා ඊට පස්සේ කල්පනා කරලා බලන්න වෙනවා. ඇයි ඒ වගේ දහමක් අවබෝධ කරගන්නේ? ඒ දහම අවබෝධ කරගහම මට මොනවද වෙන්නේ? මට මොනවද ලැබෙන්නේ? එහෙම පිරික්සලා බැලුවා නම් ඔබට සිහිපත් වෙලා එන්න ඕනේ පින්වතුනි. සාස්තුන් වහන්සේගේ දහම ඒ සද්ධර්මය අවබෝධ කරගත්තා නම් අහලා ශ්‍රවණය කළා. Tamanට සුවදායී ජීවිතයක් ගත කරන්න පුළුවන් බව. සුවදායී කියලා කිව්වේ මේ හිතේ සුවයක් ගැන කියන්නේ. මහා පිළීමෙන් ජීවත් වෙන මිනිස්සු අතරේ පෙලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන එක ගැන. කැමති නම් තව කෙනෙකුට පුළුවන්. ලෝකේ ඉන්නවනේ පින්වතුනි විවිධ දේවල් දරාගෙන ඉන්න මිනිස්සු. සමහරෙක් හිතාගෙන ඉන්නවා පෙර ආත්භවයක් නැහැ. මේ මැරිලා ආපහු අපායේ යන්නේ නැහැ. අපායේ කියලා එකක් නැහැ. ආදී වශයෙන් දේවල් හිතාගෙන ඉන්නවනේ. මේකෙදි මේක විතරයි තියෙන්නේ. ඔය වගේ දේවලුත් හිතාගෙන ඉන්නවනේ. එහෙම දේවල් හිතාගෙන ඉන්න මිනිස්සුන්ට පුළුවන් පින්වතුනි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේ අත්බැවේදී මේ මනුස්ස අත්බැවේදී පෙලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නේ කියන අදහසින් ධර්මයේ ශ්‍රවණය කරන්න. නමුත් යමෙක් මේ ධර්මයේ පුංචි කාලේ ඉඳන් දැනගෙන ගියාගෙන එනවනම් සමහර විට අදහස් ඇති මේ සතර අපායේ කියලා දෙකක් තියෙනවා. මේ සතර අපායේ මිනිස්සු ගිහිල්ලා උපදිනවා. මහා දුක් අඳෝනාවක් විතරයි තියෙන්නේ. එහෙම වුණාම මේකෙන් මිදෙන්න පුළුවන් මේ ධර්මය ඇව්වහම කියලා. ඒ විදිහට අදහසක් අරගෙනත් ඔබට පුළුවන් ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙමත් නැත්නම් මේ දිව්‍ය ලෝක ආදී වශයෙන් දේවල් තියෙනවා. සුගතිගාමී ලෝක තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කළත් අපි පවු නොකර හිටියොත් එහෙම අපිට පුළුවන් ඒ වගේ තැනකට ගිහිල්ලා උපදින්න. අපිට සැපෙන් ඒ වගේ තැනක ඉන්න පුළුවන්. එහෙම අදහස් තියෙන අයටත් පුළුවන් බණ අහන්න. ඒ අදහස් පූර්ණේ කරගන්නත් පුළුවන් වෙනවා. මෙතනින් වැදගත්ම දේ වෙන්නේ පින්වතුනි මේ සසරේ භයානකත්වයේ දැකලා මේකෙන් අත මිදෙන්න පුළුවන් විදිහට මේ පෙලීම දුරු කරගන්න පුළුවන් ආකාරයේ ධර්මයක් අවබෝධ කරගන්න උනන්දු වෙන කෙනාට තමයි මේකේ වැදගත්ම හරිය තියෙන්නේ. එයා තමයි වැදගත්ම කෙනා වෙන්නේ. නැත්තම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා පව් කරන්නේ නැතුව බොහොම කුසල් රැස් කරගෙන දිව්‍ය ලෝක යන්න හිතාගෙන ඉන්නවනම් ඒකත් තමන්ගේ මාර්ගඵල අවබෝධයේ පිණිස නම් වෙන්නේ නැහැ. තමන් උඩින් හිතාගෙන ඇති මම නිවන් දකින්න කැමතිද ඇහුවොත් එහෙම ඔක්කොම කියයි ඔව් කියලා. නිවන් දකින්න කැමතියි කියලා. නමුත් පින්වතුනි තමන්ගේ හිතවල තියෙනවා මුල් බැසගත්ත දේවල්. මුල් බැසගත්ත දේවල් තියෙනවා. ඒ මුල් බැසගත්ත දේවල් වල සමහර දේවල් වල තියෙන්නේ දිව්‍ය ලෝකේ යාම හොඳයි කියන එක. දිව්‍ය ලෝකේ යන්න තිබුණා නම් කියන අදහස තියෙන්නේ. ඔබ හොඳ සිහි කල්පනාවෙන් තමන්ගේ හිතට කිඳා බැසලා හොයලා බලන්න මේ වගේ අදහසක් ඔබේ හිතේ තියෙනවද කියලා.
සමහර වෙලාවට තවත් සමහර කෙනෙක්ගේ හිතේ තියෙන්න පුළුවන්. මට නිවන් දකින්න ඕනේ මම බණ ටික අහනවා. හැබැයි මට අවබෝධ වුනේ නැත්තම් මං දිව්‍ය ලෝකේ තමයි යන්න ඕනේ කියලා. මට අපායේ නම් යන්න බෑ කියලා. එහෙම අදහසිනුත් ඉන්නවා බණ අහන්න. උත්සාහ කරනවා. බැරි වුණොත් හැබැයි මට දිව්‍ය ලෝකේ තමයි යන්න ඕනේ. එතනත් පින්වුතුනි සම්පූර්ණව හිතේ කැමැත්තක් දක්වලා නැහැ නිවන් දකින්න. එතනත් යම් ප්‍රමාණයක් එයා දිව්‍ය ලෝකේ පැත්තටත් හිත බැර කරලා ඉන්නේ. මම මේ කියන්නේ ඒ වගේ දේවල් කරාම ඔබට මේ ධහම අවබෝධ වෙන්න තියෙන ස්වභාවය අඩු වෙනවා ටික ටික අඩු වෙනවා. පින්වතුනි යමෙක් සෝතාපන්න ඵලයටපත් වෙන වෙලාවේදී ඒ කෙනාගේ පංච නීවරණ ධර්මයන් තදංග විදිහට යටපත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සරලව කියනවා නම් දසකුසලේ ඒ වෙලාවේ යටපත් වෙලා තියෙන්න ඕනේ. ඒ වෙලාවේ දසකුසලයේ කෙරෙහි හිත නැඹුරු වෙන්නේ නැති ස්වභාවයක තියෙන්න ඕනේ ඒ කෙනාගේ හිත. තමන්ගේ හිතේ ස්වභාවයේ තියෙන දිව්‍ය ලෝක යන බලාපොරොත්තුවක් නම් ඒ කෙනාට මේ ධහම සතර පායෙන් මිදෙන තත්වයකටපත් වෙන්න නම් වෙන්නේ නැහැ පින්තුනි. මම ඔබට කියන්නම් පින්තුනි අදිෂ්ඨානයක තියෙන බලවත්කම මොකද්ද කියලා. ඔබ ගෞතම බුදුහාමුදුරුවෝගේ අතීත කතා ගැන අහලා ඇතිනේ ඕන තරම්. ඒ කියන්නේ පාරමිතා පුරන කාලය ගැන පාරමිතා ඒ හැවත් ජාතක කතා ආදී වශයෙන් කියවලා ඇතිනේ. ওই ජාතක කතාවල ඔබ කල්පනා කරලා බලන්න ඔබට නිකමටවත් හිතුණාද කියලා. කලින් ආත්මයේදී වඳුරෙක් වෙලා මෙන්න මෙහෙම කළා. ඊට පස්සේ ආත්මයකදී ආයි හරකෙක් වුණා. ඒ ආත්මෙදිත් මේ හරක වෙලත් මේක මෙහෙම කළා. මේ විදිහට තමන්ගේ පාරමිතා පූර්ණේ කරගෙන යනවා දැන්. ඔබට නිකමටවත් හිතුණාද බලන්න මේ ආත්මයේදී වඳුරෙක් වෙලා හිටපු කෙනා කලේ එකම දේ. අපි හිතමු දාණය දුන්නා කියලා. දාන පාරමිතාව පූර්ණ එකක් කියලා. ඒ වෙලාවේදීත් එයා කරේ දන් දෙන එක. ඊට පස්සේ ආත්මෙදී බැලුවාම එයා ආයි කරන්නේ දන් දෙන එක. මේ තමන්ගේ වැඩපිළිවෙලක් සූදානම් කරගෙන යනවා කියලා තේරෙනවද ඔබට? එක අරමුණකටම යනවා දැන්. සම්බුද්ධ රාජ්‍ය උදෙසාම නම් යන්නේ. ඒ අදිස්ථානයේ නම් ඒ බලාපොරොත්තුව නම් තියෙන්නේ. එයා උපෝපන් ආත්මයකදී එයාගේ හිත වෙනස් වුණේ නැහැ. ඇයි එහෙම වුණේ කියලා ඔබට හිතුණාද? ඔය කාරණාව අඩු ගානේ අමතක වෙන්නවත් විදිහක්. එහෙම දෙයක් ඔබට හිතුනේ නැද්ද? ඇයි හැම ආත්මයකදීම මේ විදිහට මේ පාරමිතාම පුරන්න පටන් ගත්තේ? නිකන් පව්කම් කරලා ඔහේ මේ ඒ වැඩේ කරගත්තේ නැති ස්වභාවයක් පෙන්눔 කරපු ඒවා නැද්ද? බුදු වෙන්න ඕනේ කියන බලාපොරොත්තුව නැති වෙලා ගියේ නැත්තේ ඇයි? ඇයි ඒකේ අවසානයක් වෙනකම් තමන්ගේ සම්බුද්ධ රාජ්‍යයටපත් වෙන කම්මයා ඒ වැඩේ කරගෙන ආවේ අතහැරෙන්නේ නැතුව. පින්වතුනි උපන්දා පිට මැරෙනකම් කරගත්ත වැඩ පිළිවිල නෙමෙයි පින්වතුනි තියෙන්නේ. සාරාංශික කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවනේ පින්වතුනි. ඒ කාලය තුල පුරාගෙන ආව පෙරම් මේ පාරමී ධර්ම පුරාගෙන එනකොට එයා ඇයි වෙනස් වුනේ නැත්තේ කියන එකයි මං අහන්නේ ඔබෙන්. ඔබට නිකමටවත් හිතුන්නේ නැද්ද මේ වගේ දෙයක්? පින්වතුනි අද ඔබ හොඳයි කියලා හිතාගෙන ඉන්න ඔබේ සමහර යාළුවෝ ඔබට හෙට ඉඳන් නරක වෙනවා. අද හොඳයි කියලා හිතාගෙන ඉන්න අය හෙට වැරදි වෙනවා. අද මං උදව් කරන්නම් කියලා හිතාගෙන ඉන්න අයට හෙට ඔබ උදව් කරන්නේ නැහැ. ඒ කෙනාගේ දොසක් හෝ දැකලා. ඔන්නෝම ස්වභාවයක් මනුස්ස ස්වභාවයේ ඉන්න කෙනෙක්. නමුත් අර බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේ තමන්ගේ අදිෂ්ඨානය වෙනස් කරලා නැහැ කොතනකවත්. උන්වහන්සේ වෙනස් වෙලා නැහැ. තමන්ගේ සම්බෝධියට අවශ්‍ය වෙන කරුණු කාරණාමයි උපෝපන් හැම જાතියකම කරලා තියෙන්නේ. මං අහන්නේ ඇයි ඒ කියලා. අදහසක් තියෙනවද ඔබට? ඒ සම්බන්ධව මොකක් හරි? පින්වතුනි ප්‍රධානම හේතුව තමයි පින්වතුනි තමන් අරගන්න අදිෂ්ඨානය. ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පටන් ගන්න වෙලාවෙදිත් ඔබට කියනවනේ මේ සතර අපායෙන් මිදලා
කොහොම හරි මේ ධර්මය අවබෝධ වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ඇතුව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න කියලා. ඒ කියන්නේ ඔන්න ඔය කාරණාව නිසා. ඒකයි මම ඔබට කිව්වේ ඔය අදිෂ්ඨානය තුළ ඔබේ තියෙන්නේ බැරි වුණොත් දිව්‍ය ලෝකයටවත් යන්න ඕනේ. දිව්‍ය ලෝකයටවත් පැන ගන්න පුළුවන් නේ කියලා අදහසක් නම්. ඒ අදිෂ්ඨානයේ ඇත්තද ගැලපෙන්නේ නැහැ. ඔබේ අදිෂ්ඨානයේ තියෙන්නේ මම බණහලා කොහොම හරි පින් කුසල් රැස් කරගෙන දිව්‍ය ලෝක යනවා කියලා නම් ඒක ගැලපෙන්නේ නැහැ. ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ යම් අදිෂ්ඨානයක් තිබ්බනම් මුලින්ම කරන්න ඕනේ මේ අදිෂ්ඨානයේ හරිද හරි එකක්ද වැරදි එකක්ද සුදුසු එකක්ද නුසුදුසු එකක්ද කියලා පිරික්සලා බලන්න. ඒ අදිෂ්ඨානය මහා අදිෂ්ඨානයක් වෙන්නත් ඕනේ පින්වුනි. නිකන් ඔහේ වැනෙන අදිෂ්ඨානයක් අරගෙන ඉඳ ගන්න එපා බණ අහන්න. වැඩක් නැහැ. වැනෙන අදිෂ්ඨානය තුන ඉඳ ගන්න එපා බණ අහන්න. බෝසතාණන් වහන්සේ වැනෙන අදිෂ්ඨානයක් අරගත්තේ නැහැ පින්වුනි මම මේ ලෝක සත්‍යයට යහපත සලසනවා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙනවා කියලා එහෙම. වැනෙන අදිෂ්ඨානයක් එහෙම නෙමෙයි ගත්තේ. ඒ අදිෂ්ඨානයේ බලය කොච්චරද කියලා හිතා ගන්නවත් බෑ. ලේසි පහසු අදිෂ්ඨානයක් එහෙම නෙමෙයි අරගත්තේ. උපවපන් જાතියකම උන්වහන්සේගේ කාරණා උන්වහන්සේට අමතක වුණේ නෑ. එකම කාරණාවක් උදෙසා සාරාංශ සංකේ කල්පලක්ෂයම ඒ විදිහටම ඉපදී මෙරි මෙරි එන ගමනේදී ඒ කටයුත්තම කළා. තිරිසන් අත්බයක් ලැබුව වෙලාවෙදිත් ඒ කටයුත්තම කළා. ඔබ හිතාගන්න මේ අදිෂ්ඨානය මොන වගේ එකක්ද කියලා. ලේසි පහසු අදිෂ්ඨානයක් නෙමෙයි පින්වුනි. මේ අදිෂ්ඨානය ඔබගේ නිවන කරා අරගෙන යනවා. ඒකයි මේකේ වැදගත්කම ඔබට කියන්නේ. ඒක නිසා ඔබ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න යනකොට පින්වුතුනි මේ සතර අපායන් මිදෙනවා මේ සම්බුද්ධ ශාසනයේ සාරය මම ලබා ගන්නවා කියන මහා අදිෂ්ඨානය අරගන්න. ඒක කරන්න හැමතිස්සෙම ඔබට බැරි වෙන්න පුළුවන්. ඒක කරන්න සුදුසුම අවස්ථාව තමයි පින්වුතුනි. Taman දානයක් මානයක් දීලා පින් කරගන්න අවස්ථාවල්. Tamanගේ හිතට චිත්තප්‍රසාදයක් ඇති වෙන්නේ කොයි වෙලාවේද? මේ සම්බුද්ධ ශාසනය සම්බන්ධ මොනියම් හෝ කටයුත්තකදී. අන්නේ හැම වෙලාවකදීම ඔබ ඔය කියන අදිෂ්ඨානය අරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ගන්න අදිෂ්ඨානයම තමයි ඔබ නිවනට අරගෙන යන්නේ. වැනෙන අදිෂ්ඨානයෙන් නම් ඔබට නිවන් දකින්න වෙන්නේ නැහැ පින්වතුනි. හැම වෙලාවෙම බලන්න ඔබ පන්සලකට ගිහිල්ලා දානයක් දෙන්න නම් සූදානම් වුණේ. ඒ දානය දීපු වෙලාවේ ස්වාමින් වහන්සේලා වළඳනවා දැකලා ඒ දැක බලාගෙන තමන්ගේ හිතේ අප්‍රමාණ චිත්ත පීතියකටපත් වුණා නම් මම මේ සම්බුද්ධ ශාසනයේ උත්තමයන් වහන්සේලා උදෙසා දානයක් දුන්නායි කියලා මහා චිත්ත පීතියක් හටගත්තා නම් යම් වෙලාවක අන්නේ වෙලාවේදී මේ අදිෂ්ඨානය කරන්න පිංගුතුනි. ඒ වෙලාවේදී කරන අදිෂ්ඨානයන් මහා බල සම්පන්නයි. චිත්ත පීතියක් තියෙන වෙලාවේදී ගන්න අදිෂ්ඨාන මහා බල සම්පන්න දේවල්. ඔබ නැවතත් ඔබට මං අතීත කතාවල් ගෙනල්ලා කිව්වොත් ඔබ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ අතීත කතාවල් යම් යම් ආකාරවලින් අහලා ඇති. කියවලා ඇති පොත්වල තියෙන ඒවා. ඒ දේවල් වල ඔබට මුණ ගැහිලා ඇති. අහවල් පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙකදී මම මෙන්න මෙහෙම කුල පුත්‍රයෙක් වෙලා හිටියා. මං කුල පුත්‍රයෙක් වෙලා ඉන්න කාලෙදී මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. මේ කුල පුත්‍රයා දන්නේ නැහැ මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්ද කියලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කොච්චරද කියලා දන්නේත් නැහැ. හැබැයි ඒ වඩින වෙලාවේදී ඒ ගමනේ සාන්ත ස්වභාවය දැකලා ඒ හිස බූගාලා චීවරයක් ඇඟලාගෙන ඉන්න ස්වභාවයේ සාන්ත ස්වභාවය දැකලා එයාගේ චිත්ත ප්‍රීතියකටපත් වුණා. එයා මහත් චිත්ත ප්‍රීතියකටපත් වුණා. ඒ සාන්ත ස්වභාවය දැකලා එයා අදිෂ්ඨාන කරගත්තේ මටත් මේ වගේ ස්වභාවයක් මේ වගේ නිවිච්ච ස්වභාවයක් මටත් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කළේ. ඒ බොහෝම සාන්ත වූ ගමනින් වඩින වූ ස්වභාවය දැකලා තමයි එයාට දානයක් දෙන්න පෙළඹුණේ. ඒ දානයක් දීලා එයා ප්‍රාර්ථනා කළේ අදිෂ්ඨාන කරගත්තේ මටත් මේ වගේ නිවෙන ස්වභාවයකටපත් වෙන්න මේ පින හේතු වේවා කියලා. එයා දැනගෙන හිටියේ නෑ ඒ වෙලාවේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ මෙච්චර ගුණ කඳක් තියෙනවායි කියලා. හැබැයි පින්වතුනි චිත්ත ප්‍රීතියක් දැනිච්ච වෙලාවෙදි තමයි එයා ඒ සුවය පැතුවේ. ඒ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගත්තේ. එහෙනම් ඒ අදිෂ්ඨාන වල බල තමයි ඒ ආවේ ඉස්සරහට. කේන්ති ගිය වෙලාවක එහෙම අරගන්න පුළුවන් ද ඔබට අදිෂ්ඨානයක් මේ මම කොහොම හරි මේ අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්නවා කියලා එහෙම. කේන්ති ගිය වෙලාවක
කාමයෙන් මුසපත් වෙලා ඉන්න වෙලාවක එහෙම මං කොහොම හරි නිවන් දකින්නවා කියලා එහෙම අදිස්ථාන කරගත්ත හැකිද? එහෙම කරගන්න පුළුවන්ද ඔබට? දේශ සහගතව කටයුතු කරන වෙලාවේදී එහෙම කරන්න බෑනේ වින්දුනේ. අන්න ඒකයි මම කියන්නේ. එහෙනම් ඔබට මේ ශාසනය කෙරෙහි යම් චිත්තපීතියක් ඇති වෙච්ච වෙලාවක් තියෙනවා නම් අන්නේ වෙලාවේදී ඔබ වහවහ ඔබේ අදිස්ථානයන් කරගන්න. ඒ අදිස්ථානයන් ඔබ මේ නිවන් මාගේ ඉදිරියට අරගෙන යනවා පින්වතුනි. ඔබට මේ මග වඩන්න බොහෝ උපනිශ්‍රය වෙනවා මේ අදිස්ථානය. හැම තැනකදීම බලගැන්විලා එනවා පිහිටට එනවා. ඒක ඒකාන්තයි. හරියට බෝධිසත්වයන්න් වහන්සේ එදා දීපංකර පාදමූලයේදී සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා මේ ලෝක සත්‍යයට මහා සිතක් සලසනවා කියලා ගත්ත අදිස්ථානයක් තිබුණා නම් අන්නේ අදිස්ථානය බලගැන්විලා තෙදගැන්විලා ඇවිල්ලා ඒ දස පාරමිතාවන් පූර්ණේ කළා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණේ යම්සේද ඔබටත් පුළුවන් ඔබේ අදිස්ථානයන් බලගන්නගෙන මේ නිවන පූර්ණේ කරගන්න යන්න. එහෙම අදිස්ථානයක් නැත්නම් පින්වතුනි ඔබට බණ අහලා ඒක අවබෝධ කරගන්නවත් උවමනාවක් නැහැ නේ හරියකට. බණ අවබෝධ කරගන්න උවමනාව තියෙන්නේ අර නිවන් දකින අදිස්ථානයේ තියෙන කෙනාට තමයි. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණයට කලින් ඔන්න ඔය කියන කාරණාව ඇති කරගන්න පුළුවන් තරම් සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියලා මම සියලු දෙනාටම මතක් කරනවා. ඒ වගේම තමයි පින්වතුනි දානමාන ආදී වශයෙන් දේවල් කරන වෙලාවදී ඒ දේවල් ඇයි කරන්නේ මොකටද කරන්නේ කියලා තමන් එදා ඉඳන් පොඩි කාලේ ඉඳන් සිරිතක් වශයෙන් කරගෙන ආපු සිරිත් විරිත් තියෙනවා නම් සාසනීය සම්බන්ධ දේවල්. ඒවා ඇයි කරන්නේ මොකටද කරන්නේ කියලා පිරික්ස බලන්න. එහෙම නැත්නම් එහෙම පුරුද්දට නම් කරන්නේ. අපරාධය ඔබ අද බනහන් ඉඳගත්තෙත් පුංචි කාලේ ඉඳන් දිවෙච්ච හාමුදුරු කෙනෙක් ඇහිල්ල බණ ටිකක් කියන අතුරුන ඉඳගෙන අහගෙන ඉන්නවා කියන පුරුද්දට නම් අපරාධය ඔබේ කාලයේ. අපරාධය. මනස සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න වෙනවා පින්වතුනි මේ වැඩේ කරන්න නම්. නැත්තම් ලේසි නෑ නිවන් දකින්නවා කියන එක. යමෙක් සෝතාපන්න ඵලයට බුදුහාමුදුරුවෝ කියනවා යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණා කියලා කියන්නේ. මහා මොහොතේ මෙහෙම ඇඟිලි දෙකක් දාලා ඒ ඇඟිලි දෙකේ ගෑවිලා එන වතුර ටික මොන වගේ ප්‍රමාණයක්ද? අන්න ඒ වගේ කෙලස් ප්‍රමාණයක් තමයි ඒ කෙනාට තියෙන්නේ කියලා. ඒ වගේ දුක් ප්‍රමාණයක් තමයි ඒ කෙනාට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. අර මහා සාගරය වගේ තියෙන ප්‍රමාණයක් එයා පහ කළ දැම්මයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා පිටු. ඔබට හිතා ගන්නවත් පුළුවන් මේ කියන කාරණාව. මහා සාගරයට ඇඟිලි දෙකක් දාලා අතේ ගෑවිච්ච වතුර ප්‍රමාණය තමයි සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනාට ඉතුරු වෙච්ච කෙලස් ප්‍රමාණය. ඉතුරු වෙච්ච දුක්ඛන්දරාව. එයා පහ කරලා දාපු ප්‍රමාණය තමයි අර මහා සාගරය වගේ ප්‍රමාණය. ඔබට හිතා ගන්න පුළුවන්ද ඇයි එහෙම කියන්නේ කියලා? ඇයි එහෙම කියන්නේ කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද? පින්වතුනි මේ ශාසනයේ පින්වතුනි මේ නිවන් දකින්නවා කියන මාර්ගයේ පටන් ගන්න සෝතාපන්න ඵලයේ. එතනින් මෙහා ඉන්න කෙනෙකුට මේ වැඩේ කරගන්න බෑ පින්වතුනි. මූලිකවම තමන් සෝතාපන්න ඵලයටපත් වෙන්න ඕනේ මේ මාර්ගඵලයන් උපසම්පදා කරන පූර්ණ කරගන්න යනවා නම් නිවන කියන එක. එහෙනම් ඔබ උත්සාහ ගන්න ඕනේ ඉස්සෙල්ලාම සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න. සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න නැති කෙනෙක් යනවා නම් මම මාර්ගය වඩනවා කියලා හිතා ගන්නවා නම් මාර්ගයක් නැති කෙනෙක් කොහොමද මාර්ගයක් වඩන්නේ? මාර්ගයක් නැති කෙනෙක් මාර්ගයක් වඩන්න බෑනේ. ඒක හරියට පින්වතුනි අර බොහෝ පිරිසක් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව කැලේට ගිහිල්ලා භාවනා කරන්න උත්සාහ කරනවා වගේ වැඩක්. භාවනා කරන්න දෙයක් නැහැ. මොකද්ද භාවනා කරන්න ඕනි කියලා දන්නේ නැහැ. හැබැයි ගහකට ගිහිල්ලා ඉඳගෙන වාඩිලා ඇද්දේ පියාගෙන තමයි වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා හරියාකාරව මේ න්‍යාය ධර්මයේ මොකද්ද කියලා අවබෝධ කරගන්න වෙනවා ඔබට. මේ න්‍යාය ධර්මයේ අවබෝධ වෙන්නේ නැතුව එතනින් එහාට මේ මාර්ගය පූර්ණේ කරගන්නවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් ඔබ උත්සාහ කරන්න ඕන කොහොමද මේ න්‍යාය ධර්මයේ මොකද්ද කියලා හරියාකාරව අවබෝධ කරගන්න. අපි වලුම එකින් එක කරුණින් කරුණ කතා කරලා මේ න්‍යාය ධර්මයේ කියන්නේ මොකද්ද කියලා. පින්වතුනි ඔබ විශ්වාස කරනවද දන්නේ නැහැ. මේ නිවන් මගත් මේ නිවන කියන එකත් එක්ක ඔබ පින් කරනවා කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔබ පව් කරනවා කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔබ රැකියාවක් කරනවා කියන එක අදාළ නැහැ. ඔය කිසිම දෙයක් අදාළ නැහැ පින්වතුනි. මේ න්‍යාය ධර්මයේ කියන්නේ එකක්
ඔබ යම් වැඩපිළිවෙලක් කරගෙන යනවනම් ඒක එක පැත්තක්. ඒකයි මේ නිවන් මාර්ගයේ කිසිම වෙලාවක මිශ්‍ර කරගන්න උත්සාහ කරන්න එපා. මම ඒකෙන් කිව්වේ පින් කරන්න එපා ඒවා එහෙම නෙමෙයි. මම මේ යථාර්ථය අවබෝධය ගැන කියන්නේ. මේ යථාර්ථය අවබෝධ වෙන කොටසට ඔබ කරන්නේ පවුද කියන එක අදාළ නැහැ. ඔබ කරන්නේ පින්ද කියන එක අදාළ නැහැ. ඔබ කරන්නේ රැකියාවක්ද කියන එක ඔබ අදාළ නැහැ. ඔබ මහාන වෙලා දින්නේ කියන එකවත් අදාළ නැහැ පින්වතුනි. ඒක හුදෙක්ම ඔබ මොන જાතියද කියන එක අදාළ නැහැ. ඔබ මොන කුලයේද කියන එක අදාළ නැහැ. හුදෙක්ම මේක දර්ශනයක් විතරයි. යම් න්‍යාය ධර්මයක් විතරයි. අන්නේ න්‍යාය ධර්මයයි දැනගන්න ඕනේ. පින්වතුනි මේ න්‍යාය ධර්මය ගැන කියනකොට ශාස්ත්‍රුන් වහන්සේ මේ උදෙසා දේශනා කළා තියෙනවා පින්වතුනි. අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කරුණු කාරණා තුනක්. අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු කාරණා තුන මනාකොට තේරුම් ගත්ත කෙනාට තමයි පින්වතුනි මේ න්‍යාය ධර්මයේ වැටහුණා වෙන්නේ. ඔබ බණ අහලා තියෙනවනේ ගොඩාක්. ඔය අහලා තියෙන බණ වල අවබෝධයේ ප්‍රමාණයද? ඔබ කල්පනා කරලා කියන්න බලන්න. මේ අනිච්චයි කියන එකේ තේරුම මොකද්ද කියලා? මොකද්ද මේ අනිච්චයි කියන්නේ කියලා? අදද ඔබේ වචනේ අපි ජීවිතේ පළවෙනි වතාවට. මේ අනිච්ච කියන වචනේට පින්වතුනි විවිධාකාර අර්ථකථන තියෙනවා. ඒකයි මම මේ අහන්නේ. පෙළෙනවා. තව කැමැතිසේ පවතින්නේ නැහැ. තව ස්ථිර බවක් නැහැ. තව මොනවද තියෙන්නේ? අයියෝ බහලා නැද්ද උදා වෙනවා වැය වෙනවා කියන එකේ? කේනට්ටේන අනිච්චා උප්පාද වයත්තේන අනිච්චා. අහලා නැද්ද? අහලා තියෙනවා. ඔන්න වගේ විවිධ විදිහට අර්ථකථන දීලා තියෙනවා පින්වතුනි මේ අනිච්ච කියන වචනේට. ඒ වගේම පින්වතුනි මේ අනිච්ච කියන වචනය බොහෝ පිරිසක් උත්සාහ කරනවා උදා වෙන වැය වෙන අර්ථයෙන් දකින්න. උදා වෙන වැය වෙන අර්ථයෙන් දකින්න ගිහිල්ලා බොහෝ පිරිසක් උත්සාහ කරනවා බාහිර රූප උදා වෙන වැය වෙන හැටි දකින්න. බාහිර රූප උදා වෙන වැය වෙන ස්වභාවය දැකලා නිවන් දකින්න උත්සාහ කරනවා. ඔබ බලන්න ඔබත් මේ කියන විදිහේ දේවල් කරගෙන යනවද කියලා. කල්පනා කරලා. ඔබ දැන් අනිච්ච දුක්ඛ අනාත්ම මනාවකට අහලා තියෙන පිළිස් මන් දන්නවා. බොහෝ කොට හුරු පුරුදු මුහුණු මෙතන තියෙනවා. මේ කියන ධම් න්‍යායට අනුව ඔබ උත්සාහ කරනවාද කියලා බලන්න. බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් දේවල් වල උදා වෙන වැය වෙන ස්වභාවය ගැන අවබෝධ කරගන්න එහෙම. එහෙම අවබෝධ කරගෙන නිවන් දකින්න එහෙම උත්සාහ ගන්නවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් තමන්ගේ හිත ඇතුලේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන උදා වෙන වැය වෙන විදිහ දැකලා නිවන් දකින්න එහෙම උත්සාහ කරන කවුරු හරි ඉන්නවද කියලා බලන්න. එහෙමයි ඉන්නවද? තමන්ගේ හිත උදා වෙන හැටි දැකලා ඒක අවබෝධ කරගෙන මේ උදා වෙන වැය වෙන ස්වභාවය අරගෙන නිවන් දකින්න උත්සාහ කරන. ඒකෙන් මේ න්‍යාය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා හිතාගෙන ඒකම වඩන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නයි. පින්වතුනි ඒක හරි අමාරු වැඩක්. මං කියන්නේ ඒක කරන්නම බෑ කියලා. මොකද සම්බුදුරජාණන් වහන්සේට පුළුවන් දේවල්නේ. ඒතකොට එක්කෙනෙක් හරි ඉන්නවනේ. බාහිර රූපවල උදා වෙන වෙන ස්වභාවය දකින්න සම්බුදුරජාණන් වහන්සේට ඒකාන්තයෙන් පුළුවන්නේ. ඒකෙන් එක්කෙනෙක් හරි ඉන්නවනේ. ඒක නිසා මම ඒක වැරදි එහෙම කියන්නේ නෑ. මම මේ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් ගත්තාම පින්වතුනි. ඒ කෙනාට මේ රූපවල තියෙන උදා වෙන වැය වෙන ස්වභාවය දකින්න ගියොත් එහෙම ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පින්වතුනි තමන්ගේ හිත උදා වෙන හැටි දකින්න ගියොත් එහෙම මේ හිත උදා වෙනවා වැය වෙනවා මේ හිත උදා වෙනවා වැය වෙනවා ආදී වශයෙන් කියලා ගන්න ගියොත් එහෙම ඕන දැන් රූප උදා වුණා වේදනා උදා වුණා සංඥා උදා වුණා ආදී වශයෙන් විඥාන සංකාර ඒව ටික උදා වුණා කියලා ගන්න ගියොත් එහෙම ඒකත් දේශි පහසු දෙයක් නෙමෙයි පින්වතුනි තමන්ට ගෝචර නෑ ඒ කියන දේවල්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පින්වතුනි වචන වලින් කිව්වට ඔබට ගෝචර නෑ ඒක. ඔබට ගෝචර වෙන්නේ නැති දෙයක් හරහා නම් ඔබ මේ ධම්ම අවබෝධය ලබන්න උත්සාහ කරන්නේ. ඒවත් මේ න්‍යාය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්නෙ.
ඒක හරි අමාරු වැඩක්. ඊට වඩා පහසු ක්‍රමයක් ඔස්සේ ඔබට ගෝචර වෙන විදිහට ඕනේ මේක කරන්න. මානෙන් අත් උනාට පස්සේ පින්වතුනි තමන්ගේ ස්වභාවය තමන්ට අමතක වෙනවා. තමන්ගේ ගෝචර භූමිය මොකද්ද කියලා තමන්ට අඳුර ගන්න බැරි වෙලා යනවා. ධර්මයේ අවබෝධ කරගන්න පහසුවක් වෙන්න මේ දේවල් කියලා තියෙනවා තමයි පින්වතුනි. මේක මොන වගේ දහමක්ද කියලා තේරුම් කරන්න අභිධර්ම ආදී වශයෙන් දේවල් ඉදිරිපත් කරලා තියෙනවා තමයි. යථාර්ථය මොකද්ද කියලා. නමුත් ඒක තමන්ට ධම්ම අවබෝධ වෙන්න උදව් වෙනවද කියන එක ගැන කමං කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේ ගැඹුරු දහම් කාරණා කියනකොට තමන්ට තේරෙන්න කියන්න පුළුවන් තමයි. නමුත් තමන්ට ධහම තේරෙන්න කිව්වට තමන් ඒ වෙලාවට හිතාගත්තොත් නේ හරි මට දැන් ඒක තේරුණා කියලා. නමුත් ඒක අවබෝධය වෙන්නේ නැහැ පින්වතුනි. අවබෝධයයි තේරෙනවයි කියලා කියන්නේ වෙනස් දෙකක්. එකක් නෙමෙයි. තේරිච්ච කෙනා හිතනවා මට දැන් ඒ කාරණාව තේරුණා කියලා. එයා ඒ ඔස්සේ මානෙටපත් වෙනවා. ඒ මානෙ එතනින් එහාට යාව නිවන කරා අරගෙන යන්නේ නැහැ. Tamanට තේරුණා කියලා හිතාගත්ත දවසට. ඔබටත් මේ වෙනකොට තේරිලා තියෙනවා නම් මට තේරුණා කියලා එහෙම. නැවත නැවත කල්පනා කරලා බලන්න පින්වතුනි. ඇත්තටම ඔබට න්‍යාය ධර්මය අවබෝධ වුණාද කියලා. ඔබට පහළ වෙන්නේ සම්මා සංකල්පනාද කියලා හිතලා බලන්න. එහෙම නැත්නම් ඔබ මුලා වෙලාද ඉන්නේ කියලා. මොකද මිනිස්සයා පින්වතුනි නිතරම හරිම කැමති નિરાයාසයෙන්ම තමන්ව උඩ තියාගන්න හරි කැමති. තමන්ව උඩ තියාගන්න කැමති මිනිස්සයා බණක් අහන්න ගියත් ඒ බණ තමන්ට තේරුණ බව පෙන්වන්න හරි කැමති. අනික් අයට පෙන්වන්න හරි එහෙම නැත්නම් තමන්ටම කියා ගන්න හරි. හරි දැන් මට ඒක තේරුණා. මට තේරුණා කියලා හරි හිතා ගන්න හරි කැමතියි. ඔය කියන ස්වභාවය තමන්ව මුලාවටපත් කරනවා. තමන්ට මේ ධහම හරියාකාරව අවබෝධ වෙන්නේ නැතුව අවබෝධ වුණා කියලා හිතා ගන්න ස්වභාවයටපත් වෙනවා. ඒ දේවල් පිළිබඳව පින්වතුනි ඔබ හරි කල්පනාවෙන් ඉන්න ඕනේ. තමන්ගේ මානයන් මොන වගේ ස්වභාවයකටද දෙන්නේ කියලා. ওই මාන ස්වභාවයන් නිසා ඔබේ නිවන වැහෙන්න පුළුවන්. අද බොහෝ පිරිසක් ඉන්නවා පින්වතුනි ඔය සම්බන්ධව තමන්ට අවබෝධයි කියලා හිතාගෙන ඉන්න. හැබැයි පොඩ්ඩක් මොනවා හරි කිව්වොත් එහෙම ඒකට 10ක් කියනවා. හැසිරීමෙන් බින්දු මාත්‍රයක්වත් වෙනස් වෙලා නැහැ. හැබැයි හිතාගෙන නම් ඉන්නවා මට හරි තේරුණා කියලා. ලේසි පහසු නෑ පින්වතුනි. ඔබ නැවතත් හිතලා බලන්න ඔබට මම අර කලින් සඳහන් කරපු අදිස්ථානයේ අරගෙන එක දවසක් හරි දේශනාවක් ශ්‍රවණය කරන්න ඉඳගත්තාද කියලා. ඒ වගේ මහා අදිස්ථානයකින් උත්ව තමන් දේශනාවක් ශ්‍රවණය කරන්න ඉඳගත්තාද කියලා හිතලා බලන්න. ආර්ය උපවාදයන් කමා කරගෙනද වාඩි වුණේ කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේම තමන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී තමන්ගේ හිතේ පාප සිතුවිලි එහෙම ආවද? මාන්නක්කාර සිතුවිලි එහෙම ආවද? හොඳට කල්පනා කරලා බලන්න. ওই ස්වභාවයන් වල තමන්ට ධහම අවබෝධ වෙන්නේ නැහැ පින්වතුනි. ඒකයි ධහම් සමාධිය කියන එක එහෙම බොහොම වැදගත් වෙන්නේ. ඒ ධහම් කාරණාව පිළිබඳව හිත එහෙම යවන්නේ නැතුව ඒක අවබෝධ කරගන්න මහා අදිෂ්ඨානයෙන් යුතුව ශ්‍රවණය කරන කෙනාට මේ අවබෝධය ලබන්න පහසු වෙනවා. එහෙනම් ඔබ අනිත්‍ය කියන වචනය ගැනත් බොහෝ කොට දේශනා අහලා තියෙනවා. ඔය අනිත්‍ය කියන වචනය බොහෝ අර්ථකථන දීලා තියෙනවා. ඒ බොහෝ පිරිස් Taman දන්න දේවල් වැඩිදුර අධ්‍යයනයේ පිණිස කියලා අහන දේවල් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. අභිධර්ම කාරණාවක් ඇහුවාම අභිධර්ම කාරණාව විස්තර කරලා තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ එක්කෙනෙක්. රූප වේදනා සංඥා මේ උදා වෙනවා වැය වෙනවා කියන්නේ මොකද්ද කියලා ඇහුවාම ප්‍රශ්නේ අහන්නේ එක්කෙනෙක්. නමුත් බොහෝ පිරිසක් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට බොහෝ පිරිසටම කියනවා. බහුතරයක් හිතා ගන්නවා හරි දැන් මේ රූප වේදනා සංඥා සංකාර උදා වෙන හැටි තමයි දකින්න ඕනේ. මේ විදිහට තමයි මේ මග වැඩෙන්නේ කියලා එහෙම හොම හිතා ගන්නවා. එහෙම හිතාගෙන මුලාවේ වැටෙනවා. පින්වතුනි මේ අනිත්‍ය කියන වචනය පින්වතුනි උදා වෙන වැය වෙන ආකාරයට ගත්තට කමන්නේ. හැබැයි උදා වෙන්නේ මොකද්ද කියන එක තමයි ප්‍රශ්නේ. උදා වෙන්නේ හිත පංචස්කන්ධය දිහා බලාගෙන නම් ඒක උදා වෙන්නේ බාහිර රූපයක් කියලා හිතාගෙන නම් ඔබට කරන්න වෙන්නේ නැහැ. ඔබ උත්සාහ කරන්න උදා වෙන වැය වෙන එකක් දකින්න ඕන නම් ඔබට පිළීම උදා වෙන හැටි බලන්න. ආස්වාද උදා වෙන හැටි දකින්න. ඔන්න ඔය දෙක නම් ඔබට ගෝචරයි.
එතනින් එහාට තියෙන ඒවා ඔබට ගෝචර වෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. සමහර වෙලට ඉතින් ඉන්නවද දන්නේ නැහැ. මට හිතෙන්නේ නැහැ කියලායි. ඔබට ගෝචර වෙන දෙක තමයි පෙලීම ආස්වාදය කියන්නේ. ඔන්න ඔය දෙක උදා වෙන වෙන හැටි ඉතින් බලන්න තියෙන්නේ. ඔය දේවල් උදා වෙනකොට Tamanට මේ දුක උදා වෙන හැටි ඒවැය තියෙන අසාරත්වය යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා ඔය කියන පිළිවෙලට දකින්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මේකට පිඟුතුනි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාවල් අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනාට තමන්ගේ ජීවිතයේ අත්දැකීම් තියෙන්න ඕනේ. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාලා බලන්න වෙනවා මේ කියන කාරණාවල්. එහෙම නැතු ඒත් කරගන්න වෙන්නේ නැහැ. දැන් ජීවිත අත්දැකීම් අපි හිතමු උදාහරණයක් විදිහට කෙනෙක් මේ පීසා එකක් කන උදාහරණයක් අරගෙන මේ න්‍යාය ධර්මයේ පැහැදිලි කරන්න උත්සාහ කරනවා. පීසා එකක් කන උදාහරණයක් අරගෙන න්‍යාය ධර්මයේ පැහැදිලි කරන්න උත්සාහ හදනකොට මෙතන ඉන්නවා නම් කවුරු හරි පීසා කාලා නැති. පීසා කාලා නැති කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනා මොකද කරන්නේ? දැන් ඒ කෙනාට නිවන් දකින්න වෙන්නේ නැහැ ඒකට. ඇයි? ඒ අත්දැකීම Tamanට නැහැ. දැන් පීසා කාලා නැහැ. පින්වතුනි ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ Taman කෑවේ කේක් කෑල්ලක් නම් කේක් කෑල්ලට දාලා බලන්න. Taman කෑවේ ලැබරි එකක් නම් ඒක බිස්කට් එකක් නම් ඒ සම්බන්ධව ඒ වගේ අත්දැකීමක් හරි ඒ වෙලාවට සිහිපත් කරන්න. එහෙම නැතුව මේ ඒ වෙලාවේදී කියන මේ පෙළෙන ස්වභාවය ගැන අවබෝධයක් ගන්න බෑ Tamanට ඒ සම්බන්ධව ජීවිත අත්දැකීමකට මේක ගලපගන්නේ නැතුව. අනිත් කෙනාට සිද්ධ වෙන දේ දැකලා නිවන් දකින්න උත්සාහ කරන්න එපා පින්වතුනි. ඒක කරන්න වෙන්නේ නැහැ. ඔබට ධහම තේරෙනවා හැබැයි. ඔබට ධහම තේරෙයි. දැන් ඔන්න උදාහරණයක් අරගෙන න්‍යාය ධර්මයේ පැහැදිලි කරනවා. මේ අසත්පුරුෂ දෘෂ්ටීන් නිසා අසත්පුරුෂයෝ විසින් දාපු දෘෂ්ටි නිසා එක පිරිමි ළමයෙක් තව ගෑනු ළමයෙකු කෙරෙහි ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඔන්න රෝස මලක් දෙන්න දැන් යන්නේ. ඔන්න ඔහොම උදාහරණයකින් දැන් ඔන්න න්‍යාය ධර්මයේ පැහැදිලි කරනවා. මේ පිරිමි ළමයාට මේ කාන්තාව පේන්නේ මහා සාර වූ වස්තුවක් ලෙසට. ඒකට හේතුව තමයි ලෝක සත්‍යය පොඩි කාලේ ඉඳන්ම ඔළුවට දාලා තියෙන දෙයක් තමයි මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් කියන දේවල් තිබිය යුතුයි. ඒවා සාරයි. මේවා තමයි ලෝකේ පවත්වාගෙන යන්න පුළුවන් ආදී වශයෙන් පොඩි කාලේ ඉඳන්ම ඔළුවට දාලා තියෙන්නේ. ඉතින් මේ පිරිමි දරුවාට මේක සාරයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් සාරයි අසාර වෙච්ච දේවල් සාරයි කියන දෘෂ්ටියෙන් අරගත්ත මේ දරුවා මේකට තණ්හාවෙන් තමයි ඉන්නේ. මේකට තණ්හාවෙන් ඉන්න මේ දරුවා දැන් පෙළෙනවා පුදුම තරම් විදියට. ඒ කෙනාගේ කැමැත්ත අකමැත්ත දැනගැනීම උදෙසා පුදුම පෙළීමකින් තමයි ඉන්නේ. පුදුම පෙළීමකින් ඉන්න කෙනාට මේ කෙනා ඒ යෝජනාවක් කළා ඒ කෙනා කැමැත්ත දුන්නොත් එහෙම පුදුමාකාර ආස්වාදයක් තමයි ඇති වෙන්නේ. නමුත් ඒ වෙලාවේ ඒ කෙනා න්‍යාය ධර්මයක් අවබෝධ කරගෙන තිබුණේ නැහැ. ඒ පිරිමි දරුවා හිතනවා මට මහා ආස්වාදයක් ලබා දෙන්නේ අර ලෝක සත්‍යය කිව්වා වගේ. මේ දේවල් ලබා ගත්තොත් තමයි කියලා තමයි හිතන්නේ. ඒක නිසා ඒ කාන්තාව කැමති කරවාගත්ත එක මහා ආස්වාද දෙයක් කියලා එයා තහවුරු කරගන්නවා ඊට පස්සේ. දැන් ඔය කියන වෙලාවේදී ඒ කෙනාගේ හිතේ ඇතිවෙච්ච පෙළීම හිතේ ඇතිවෙච්ච ආස්වාදය මොකද්ද? ආදී වශයෙන් දේවල් ටික ඔබට ගලප ගන්න බෑ. ඔබට ඒ අත්දැකීම නැත්තම්. එතකොට ඔබ හරියට පිටින් තිබිච්ච කතාවක් අහලා යම් තියරියක් තේරුම් ගත්තා වෙනවා. ඒ කියන්නේ තේරුණා විතරයි. තියරියක් තේරුණා විතරයි වෙනවා. හැබැයි තමන්ගේ ජීවිත අත්දැකීමෙන් මේක දකින්න පුළුවන් නම් ඒ කියන දේවල් තමන්ගේ ජීවිත අත්දැකීමට ගලපලා බලනවා. තමන්ට ඒ අත්දැකීමම තියෙනවා නම් වඩා ලේසියි. තමනුත් කල්පනා කරලා බලනවා තමන්ට පොඩි කාලේ ඉඳන් ඇයි මේ කසාදයක් බඳින්න ආදී වශයෙන් දේවල් හිතුනේ කියලා. කාන්තාවක් දැක්කහම ඒ අය කෙරෙහි සෙනෙහසින් බැඳෙන්නේ ඇයි හිතුනේ කියලා. අන්න එතකොට කල්පනා වෙන්න එනවා පින්දුනේ තමන් පොඩි කාලේ මේ ලෝකෙට එනකොට මෙලෝ දෙයක් අරගෙන ආවේ නැහැ. තමන් දැනගෙන හිටියෙත් නැහැ. මේ වගේ සම්බන්ධකම් පැවැත්විය යුතුයි කියලාවත්. නමුත් පුංචි කාලේ ඉඳන් එයා දැකපු දේවල් ඔස්සේ අසත්පුරුෂයෝ සේවනය කරනකොට අසත්පුරුෂයෝ කියපු දේවල් ඔස්සේ එයා ඒ දේවල් ඔලුවට දාගත්තා. ඔලුවට දාගෙන
එයා දෘෂ්ටිගත වුණා. මේක තමයි හොඳ දේ, මේක තමයි හරි දේ, මේක තමයි සාර දේ කියලා. දැන් ඔබටත් පුළුවන් මේ වෙලාවට ඔබට සිදුුනේත් ඒ විදිහටම නා. ඒ අදහස මෙනෙහි කරලා බලන්න මේ වෙලාවේදී. එතකොට තමයි අනේ ඇත්ත නේන්නම් කියලා Tamanට අවබෝධ වෙන්නේ මේක. Tamanට මේ අත්දැකීම නැగిලා එනකොට. එහෙම නැත්නම් එහෙම නිකන් අර තියරි එකක් තේරුණා විතරක් වෙනවා. තව කෙනෙක් දිහා දැකලා මේක කරන්න ගියොත් එහෙම. මොන උදාහරණයක් ගත්තත් Tamanට ගැළපෙන උදාහරණයකට ඒක තෝරගන්න උත්සාහ ගන්න ඕනේ පිටුතුනි ඉස්සෙල්ලාම. ඒ විදිහට කරන්න පුළුවන් නම් තමයි මේක වඩා සාර්ථක වෙන්නේ. උදාහරණයක් අරගමු දැන්. මේ න්‍යාය ධර්මයේ පැහැදිලි කරන්න. Taman ජීවිත කාලයේ උපන්දා පටන්ම සාරයි කියන දෘෂ්ටිගත වෙලාවේ තමයි හිටියේ ලෝකයේ පිළිබඳව. අපි එහෙම ගමුකෝ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පොඩ්ඩක් අයින් කරමුකෝ. ඔබට ගෝචර භූමියේ තියෙන්නේ ඇහැට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔය කියන දේවල් ටික. ඔය කියන දේවල් ටික තමයි ඔබේ ගෝචර භූමියේ තිබුණේ. ඒවා තමයි ඔබ සාරයි කියලා අරගත්තේ. ඒවත් තව එක එක දේවල් වලට කෑලි වලට කඩලා වෙනම ලේබල් ගහගෙන ඉන්නේ. රූපකටට දැම්මොත් එහෙම ඒ රූප මොන රූපද? කාන්තා රූප, එතකොට කෑම වර්ගවල රූප, මල් වල රූප, සත්තුන්ගේ රූප, ගස්කොළන් වල රූප, ඒ විදිහට මේවා ලස්සන ඒවා, කැත ඒවා ආදී වශයෙන් ලේබල් ගහගෙන ඉන්නවා. එනකොට ඔය මොකවත් දැනගෙන හිටියේ නෑ. හැබැයි පුංචි කාලේ ඉඳන් අසත්පුරුෂ සේවනයේ ඉඳගෙන ඒවා තමයි ඔළුවට දාගත්තේ. ඒ දෘෂ්ටීන් තමයි දරාගත්තේ. ඒ වගේම ශබ්ද වලටත් එහෙමයි. ශබ්ද වලටත් ඔබ විවිධාකාර ලේබල් ගහගෙන ඉන්නේ. ඒවට ශාස්ත්‍රීය සංගීතය, රොක් සංගීතය, එතකොට ගිටාර් වාදනය ආදී වශයෙන්, වයලින් වාදනය, පියානෝ වාදනය, ඔය වගේ විවිධාකාර ලේබල් ගහ ගන්නවා ශබ්ද වලට. එතකොට පිරිමි කෙනෙක් සින්දුවක් කියනකොට, කාන්තාවක් සින්දුවක් කියනකොට ඔන්න ඔය වගේ Taman කැමති අකමැති දේවල් වලට ලේබල් ගහගෙන ඉන්නවා. ඔය ලේබල් ගහගත් දේවලුත් ඔබ අරගෙන ආවේ නෑ. මේ අසත්පුරුෂ සේවනයේ නිසාම තමයි සාරයි කියලා හිතාගෙන ගොඩ ගහගත්තේ. ඒ වගේම තමයි ගඳ සුවඳ. ගඳ සුවඳ පිළිබඳව ඔබට කිසිම අදහසක් තිබ්බේ නෑ මේකට එනකොට පිංගුතුනි. ඒවත් අම්මා තාත්තා ආදී වශයෙන් අම්මගේ තාත්තගේ ඉඳන්ම පොඩි කාලේ ඉඳන්ම එක එක දේවල් ඔබට කියලා දුන්නා, ඔළුවට දුන්නා. මේවා කක්ක මේවා ගඳයි කියලා කිව්වා. මේවා හරි සුවඳයි, මේ සබන් ෂෝක් කියලා කිව්වා. ඔය වගේ විදිහට දෘෂ්ටි ඔබට දැම්මා. ඔය දාන දෘෂ්ටිය පාසාම පිංගුතුනි. ඔබ ඒවට තණ්හා කරන්න පටන් ගත්තා. ඇයි? හැමෝම කියනවා මේක සාරයි කියලා. හැමෝම කියනවා මේවා සාරයි කියලා. ඒක නිසා ඒ දෘෂ්ටිය ඒක ඇත්ත කියලා හිතා ගන්නවා. ඒක ඇත්ත කියලා හිතාගෙන මොකද කරන්නේ? ඒවට තණ්හාවෙන් බැඳෙනවා. ඔබේ ජීවිත අත්දැකීම් වලට දාලා බලන්න දැන් සංගීතයේ සම්බන්ධව ගත්තොත් එහෙම. සංගීතයේ සම්බන්ධයෙන් ගත්තාම ඔබ කැමති සංගීත එක්ක ශාස්ත්‍රීය සංගීත වෙන්න පුළුවන්. එක්ක බටහිර සංගීතය වෙන්න පුළුවන්. ඒ සින්දු කියන භාෂාවන් වල අනුව වෙනස් වීම තියෙන්න පුළුවන්. ඔබ බලන්න ඔබට කොහොමද ඒ කැමැත්ත ආවේ කියලා. අද ඔබ ඉංග්‍රීසි සින්දුවකට කැමැත්තෙන් ඉන්නවා නම් නැවත ආපස්සට කල්පනා කරලා බලන්න ඔබට කොහොමද ඒ ඉංග්‍රීසි සින්දුවට කැමැත්ත ආවේ කියලා. කවද්ද ඒ කැමැත්ත ආවේ කියලා කල්පනා කරලා බලන්න. අපි නෝ ඔබ රොක් සංගීතයේ කවුරු හරි ගායකයෙකුට කැමතියි. ඒ කෙනාට ඔබ කැමති නම් කොහොමද බලන්නේ මේ කැමැත්ත ආවේ? කවදා ඉඳන්ද ආවේ? කවද්ද ඇති වුනේ කියලා කල්පනා කරලා බලන්න. බෑත කාලයකදී විය යුතුයිනේ. රොක් සංගීතයේ මේ 1900 බර ගණන් වල ඉඳන් ආවේ නෑනේ. නේද? එහෙනම් මේ මෑත කාලයකදී ඇති වෙලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න කොහොමද ඇති වුනේ කියලා ඒක. කොහොමද ඒක ඇති වුනේ? මේවා ඔබ සිහිපත් කරන්න වෙනවා බින්දුනි. නැත්තම් හරි අමාරුයි මේක තේරුම් ගන්න. Taman ඒවා සිහිපත් කරලා බලන්න ඕනේ.
Tamanට කොහොමද මේ අදහස ආවේ කියලා, ඒ කැමැති ඇති උනේ කියලා. සංගීතය සම්බන්ධව අදහසක් නැත්තම් කෑමක් සම්බන්ධව ගන්නකො. ඔබ අද යම් කෑමකට කැමැත්තෙන් ඉන්නවනම් කවද්ද මේ කැමැත්ත ඇති උනේ කියලා කල්පනා කරලා බලන්නකො. ඊළඟට ඔබ බලන්නකො එක්ක ෆිල්ම් එකකට නැත්තම් ටීවී සීරීස් එකකට ඔය මොහොකට හරි ඔබ කැමැත්තෙන් ඉන්නවනම් ඔය කැමැත්ත ඇති උනේ කවද්ද කියලා. අලුතෙන් ෆෝන් එකක් එනවා. ඔය ෆෝන් එකට ඔබට කැමැත්ත ඇති වෙන්නේ කොහොමද කියලා. දැනට ෆෝන් එකක් අතේ තියෙනවා නම් ඒ ෆෝන් එකට කැමැත්ත ඇති උනේ කොහොමද කියලා. ඔබට මේ අත්දැකීම තියෙනවනේ පින්වතුනි. අද උපන්දා ඉඳන් අද මේ වෙනකන් ජීවත් වුණ කාලය ගත්තාම ওই කාලය තුල ඔබ ওই දේවල් වලට කැමති වෙවි තමයි ආවේ. ඒ කැමති වෙවි එනකොට ඔබ කල්පනා කරලා බලන්න කොහොමද ඔබේ හිතේ කැමැත්තක් ඇති උනේ කියලා. මං උදව් කරන්නම්. පින්වතුනි ඔබට ওই කැමැත්ත කියන එක ඇති වෙන්නේ ලෝක සත්‍යය දෙන අසත්පුරුෂකම නිසා. ලෝක සත්‍යයේ ගිනි ගෙඩි නිසා තමයි ඔබට ওই අදහස එන්නේ. යමෙක් ඔබට ඉදිරිපත් කරනවා. මේ සින්දුව නම් නියමයි. මං ඇහුවා. ඔය විදිහට තමන්ගේ යාළුවෙක් ඇහිලා කියනවා. එහෙම කිව්වට පස්සේ එයා එකපාරට මේක ගන්නෙ නෑ. මෙහෙම සින්දුවක් ඇවිල්ලා තියෙනවා. මේ සින්දුව මෙන්න මෙහෙම CD වල හරි මොනවා හරි වල විකුණන්නක් තියෙනවා කඩේක. ඔයා අරගෙන බලන්න. නියම සින්දුවක්. එහෙම කියලා කියනවා. එහෙම කිව්වට පස්සේ මේකේ නා එකපාරටම මේක ගන්නෙ නෑ. එකපාරටම හොඳයි කියලා ගන්නෙ නෑ. ඊට පස්සේ තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා. ශානියමයි මේ සින්දුව. මාත් ඇහුවා. ඔයත් අරගන්න. ඔයත් අහලා බලන්න. ඒක නම් පුදුම සංගීතයක්. ආයි කියලා වැඩක් නැහැ. ඒකේ නියමයට කියනවා. ඔය විදිහට කියනවා. ඔය වගේ කිහිප දෙනෙක් කිව්වට පස්සේ ඔබේ හිත නිරන්තරයෙන්ම දැන් ඒකට මොකද වෙන්නේ? ඔබ ටික ටික හිතා ගන්නවා. මොකද්ද? ඇත්ත තමයි. ඒ සින්දුව හොඳයි කියලා. හැබැයි තාම සින්දුව ඇහුවෙත් නෑ තාම. තාම සින්දුව ඇහුවෙත් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා දැන් මේකට ටික ටික තණ්හාවෙන් බැඳෙන්න හදනවා. ටික ටික තණ්හාවෙන් බැඳෙනවා. මොකද්ද? අරයත් කිව්වා මෙයත් කිව්වා එයත් ඇහුවයි කියලා. මෙයත් කිව්වා එයත් ඇහුවයි කියලා. ඔය කියන විදිහට ඒක හොඳ එකක් වෙන්න ඕනේ. එහෙනම් මම මේක කොහොම හරි අරගන්න ඕනේ කියලා හිතා ගන්නවා. මේක මම කොහොම හරි අහන්න ඕනේ කියලා හිතා ගන්නවා. එහෙම හිතාගත්තට පස්සේ මේ තණ්හාවෙන් මෙදිච්ච කෙනා ඊට පස්සේ ඒක උදෙසා යනවා. ඒක උදෙසා ගිහිල්ලා ඒ මියුසිකල් එක හෝ සින්දුව හෝ මොකක් හෝ එක ගෙනල්ලා අහනවා. දැන් අහනකොට එයාට මොකද්ද හිතෙන්නේ? අහනකොට හරි ආස්වාදයි. ඇයි ආස්වාදයෙන්? ඇත්තට මේ සංගීතය බොහොම රසවත් එකක් නිසාද? ඒක රසවත් සංගීතයක් නිසාද? නැත්නම් ප්‍රසිද්ධ ගායකයෙක් කියපු එකක් නිසාද? එයාට ඒ කියන ආස්වාදය එන්නේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතේ අපි හිතමු ජෝතිපාල මහත්මයාගේ ගීත අහලා තියෙනවයි කියලා. ජෝතිපාල මහත්මයාගේ ගීත අහලා තියෙනවා එකක් දෙකක් අහලා තියෙනවයි කියලා. එකක් දෙකක් අහලා තියෙන ඔබ නැත්නම් මේ එතුමා මුලින්ම ගහපු මුලි ඇල්බම් එකම අහලා තියෙනවයි කියලා එහෙම හිතමු. ඒ ඇල්බම් එක අහලා ඒවා සාරයි කියලා අරගෙන ඉන්න කෙනෙක් ඔබ. එහෙම ඉන්න ඔබට අද ජෝතිපාල මහත්තයා ඇහිල්ලා මං අලුතෙන් තව CD එකක් කරා කියලා කිව්වොත් එහෙම. ඔබ මොකද කරන්නේ? ඔබ මොකද කරන්නේ එතකොට? ඒකත් ගන්නවා. ඇයි ඒ? මුලින්ම ආරම්භ කරේ අර කලින් සඳහන් කර විදිහටම තමයි. පළවෙනි හඬපටය දැනගෙන හිටියේ නෑ. අසත්පුරුෂ විසින් ඇවිල්ලා කොහොම හරි දාලා එයාට තේරුම් කරලා දුන්නා. එයා ඒකට පෙළුණා. ඊට පස්සේ තණ්හාවෙන් බැඳුනාට පස්සේ එයා පෙළුණා මේක මට කොහොම හරි අහන්න ඕනේ කියලා. ඒ ඇහුවට පස්සේ එයාට සංගීතය අහලා නෙමෙයි ආස්වාදය දැනුනේ. සංගීතය ඇහුණු නිසා නෙමෙයි එයාගේ ආස්වාදය ලැබුණේ පිටුතුනි. එයාට ඒ ආස්වාදය ලැබුණේ තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වීම නිසා. හේවත් එයාගේ පිළීමෙන් නිදහස් වුණා ඒ වෙලාවේදී. තමන්ගේ හිත මහා පිළීමකින් හිටියේ ඒ වෙලාවේදී. මහා පිළිල්ලකින් හිටියේ. මිරිකි හිටියේ.
මට මේක ලබා ගන්න ඕනේ කියලා. හැම එකම හොඳයි කියනවා මටත් අහන්න ඕනේ කියනවා. මටත් අහන්න ඕනේ කියන ඒ බලාපොරොත්තු ඇතුව තමයි හිටියේ. ඒ බලාපොරොත්තුව තියන් ඉන්න එයාගේ හිත මහා පීඩාවකින් තියෙන්නේ. මහා පීඩාවටපත් වී තියෙන්නේ. ඔබ බලන්න ඔබටත් මහා බලවත් උමනාවක් එනකොට යම් දෙයක් පිළිබඳව මොකක් හෝ දෙයක් සම්බන්ධව. ඒ වෙලාවේදී ඔබේ හිත මහා පීඩාවකටපත් වෙලායි තියෙන්නේ. මහා පීඩාවකටපත් වෙලා තියෙන්නේ. ඒ පීඩාවකටපත් වෙච්ච නිසා යම් වෙලාවක ඔබට මේ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් වුණොත් ඒ පීඩාවෙන් නිදහස් වෙනකොට ඔබගේ හිතට මහා ආස්වාදයක් එනවා. ඒ මහා ආස්වාදයක් ආවට පස්සේ ඔබ හිතා ගන්නවා මට ඒ ආස්වාදය ආවේ ඒ අවශ්‍ය දේ ලබා ගත්ත නිසා කියලා. ඒවත් අර සින්දුව අහපු නිසා කියලා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ සින්දුව අහපු නිසා නෙමෙයි ඒක වුණේ. තණ්හාවක් ඇති කරගත්ත කෙනා මහා පෙලිල්ලකින් මිරිකිලා හිටියා. ඒ මිරිකුණු ස්වභාවයෙන් එයාට නිදහස් වෙන්න පුළුවන් වුණා. ඒ නිදහස් වෙන්න පුළුවන් වෙච්ච නිසා තමයි එයාට ආස්වාදය ආවේ. පෙලීමෙන් නිදහස් වුණ නිසා තමයි පෙලීම අඩු වුණ නිසා තමයි ආස්වාදය කියන එක ආවේ. නිසා සින්දු අහපු නිසා එහෙම නෙමෙයි. නමුත් ලෝක සත්‍යය මුලාවෙන් ඉන්න ස්වභාවය තමයි. එයා හිතාගෙන ඉන්නවා මට මේ ආස්වාදය ආවේ මේ සින්දුව නිසා කියලා. ඔන්න උතන තමයි පිංගුතුනි ලෝක සත්‍යයට වැරදි දාලා තියෙන තැන. ඒක නිසා තමයි ලෝක සත්‍යය රූප සාරයි කියලා හිතාගන්නේ. ශබ්ද සාරයි කියලා හිතාගන්නේ. ගන්ධයන් සාරයි කියලා හිතාගන්නේ. රසයන් සාරයි කියලා හිතාගන්නේ. ස්පර්ශයන් සාරයි කියලා හිතාගන්නේ. එයා මේ ආස්වාදයට හේතු විදිහට දකින්නේ නැහැ පෙලීමෙන් නිදහස් වුණාය කියන එක. එයා ආස්වාදයට හේතු විදිහට දකින්නේ එක්ක රූප එක්ක ශබ්ද එක්ක ගන්ධ එක්ක රස එක්ක ස්පර්ශ. ඔබගෙන් ඇහුවොත් එහෙම දැන් ඔබට කේක් කෑල්ලක් කනකොට ආස්වාදයිද කියලා. ඔබට කියන්න සිද්ධ වෙනවා ඔව් කියලා. එහෙම නේද? එතකොට මම ඇහුවොත් එහෙම නැවතත් ඇයි ඔබට ආස්වාදය ආවේ කියලා. ඔබට ඊළඟට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? පෙලීමෙන් නිදහස් වුණා කියලා. ඔබට තේරුණ තියරියක් ඔස්සේ ඔබ ඒක කියන්න පුළුවන් ඔබට. හැබැයි ඔබට දැනෙන්නේ මොකක් හින්දාද? ඔබට අවබෝධය තියෙන මොකක් සම්බන්ධද? මම මේ කේක් කෑල්ල කන හින්දායි මට ආස්වාදය කියලා තමයි හිතාගෙන ඉන්නේ. බැලුව බැලමට නම් හරි කියලා නේද හිතෙන්නේ? බැලුව බැලමට නම් හරි කියලා නේද හිතෙන්නේ? කේක් කෑල්ල කනකොට නේ ආස්වාද, නොකා ඉන්නකොට ආස්වාද නෑනේ කොහොමද නේ? එහෙනම් ආස්වාදයට හේතුව කේක් කෑල්ල කන එක කියලා තමයි හිතාගන්නේ. ඒ වගේම Tamanට ෆිල්ම් එකක් බලන්න තියෙනවා නම් නොබල ඉන්නකොට ආස්වාද, බලනකොට ආස්වාද. දැන් ඔබෙන් ඇහුවොත් එහෙම දෙන්න තියෙන උත්තරේ මොකද්ද? බලනකොට තමයි ආස්වාද දෙන්නේ කියලා. ඕක තමයි පිටුතුනි හැම ලෝක සත්‍යයකම තියෙන දෘෂ්ටිය. නමුත් සම්බුදුරජාණන් වහන්සේ උතන තියෙන ඔය මුලා දෘෂ්ටිය වැරදි එකක් බව තමයි පෙන්වලා දුන්නේ. ඒ වැරදි එකක් බව පෙන්වලා දුන්නකොට තමයි පිටුතුනි මේ ආස්වාදයේ උදා වෙන්නේ පෙලීමෙන් නිදහස් වීම තුලයි කියන එක පෙන්වුවේ. එහෙම නැතුව රූප නිසාවත්, ශබ්ද නිසාවත්, ගන්ධ නිසාවත්, රස නිසාවත්, ස්පර්ශ නිසාවත් නෙමෙයි කියලායි උන්වහන්සේ දේශනා කරේ. ඔය කියපු කතාව පින්වුදුනේ තමන්ගේ අත්දැකීම් වලින් තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න ඔබට තමන්ගේ අත්දැකීම් වලට දාලා බලන්න වෙනවා. එහෙම නැත්නම් අර මං කිව්වා වගේ අනුන්ගේ දෙයක් නම් ගෙන නම් අහගෙන ඉන්නේ. අනුන්ගේ දෙයක් සම්බන්ධව නම් අහගෙන ඉන්නේ. ඔබට ඒක තේරුණා විතරක් වෙයි. නිකන් පද ටිකක් කිව්වා විතරක් වෙනවා. ඇහුවොත් ආයි කියන්නේ නා පෙලීමේ නිදහස් වෙච්ච නිසා තමයි ආස්වාද කියලා. නමුත් දරන් ඉන්නේ ආස්වාදය ආවේ ඕක හින්දා නෙමෙයි මේ එකක් හින්දා කියලා තමයි දන්නේ. මේ රූප හින්දා තමයි ආස්වාද ආවේ කියලා කියනවා. ඒකයි කිව්වේ මේක තමන්ගේ අත්දැකීම් වලට දාලා බලන්න කියලා. තමන්ගේ අත්දැකීම් කිව්වහම දැන් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ඕනේ නැහැ බින්දුනේ. තමන්ට රූප දැකපු අත්දැකීම තියෙනව නේද? සද්ද අහපු අත්දැකීම තියෙන්නේ. ගන්ධයන් දැනගත් අත්දැකීම තියෙන්නේ. ඔය කියන අත්දැකීම් වලට දාලා බලන්න මේවා. ඔය කියන අත්දැකීම් වලට දාලා බලන්න. පින්වතුනි කේක් කෑල්ලට හෙලෙන්නේ නැතුව ඕක කොච්චර කෑවත් ඔබට ආස්වාද එන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. පුංචි කාලේදී ඔබ කේක් කියලා දෙයක් දැනගෙන හිටියේ නෑ පින්වතුනි. ඔබ දැනගෙන හිටියේ මව්කිරි සම්බන්ධව විතරයි කියලා හිතමුකෝ.
මව්කිරි වල රහ විතරයි ඔබ දැනගත්තේ. ඔබ ඒක තමයි සාරයි කියලා හිතාගෙන හිටියේ. ඔබ ඒකමයි අම්මගේ තුරුලට වෙලා හොයන්නත් උත්සාහ කළේ. ඔබට ඒ එන කිරි සුවඳටමයි ඔබ ප්‍රිය කළේ. ඔන්නෝම ස්වභාවයක් තිබුණේ. ඒ ස්වභාවයකින් ඉඳපු කෙනාට ඉස්සෙල්ලම ගෙදර අම්මා හෝ ආච්චි අම්මා හෝ දිව හුරු කරනවා වෙන රසයකට. කොහොමද? සීනි පොඩ්ඩක් දිය කළා. වතුර පොඩ්ඩක් අරගෙන සීනි පොඩ්ඩක් දිය කළා දිවේ තියෙනවා. එහෙම කරලා නැද්ද? මං එහෙම කරනවා දැකලා තියෙනවා. ඒ පොඩි එක්කෙනාට රසයන් පුරුදු කරනවා ටික ටික. ඔන්නෝම පුරුදු කරලා තමයි පින්වතුනි. අද ඔබට මේ කේක් කියලා රසයක් වෙනම හදාගන්න කන් ඇවිල්ලා තියෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න කොහොමද ඔබට එහෙම එකපාරටම මේ වගේ දේවල් සිද්ධ වුණේ කියලා. අතීතය ගැන කල්පනා කරලා බලන්න කිව්වේ ඒකයි. එදා ඔබට තිබ්බේ නැහැ කේක් සම්බන්ධව කිසිම ආස්වාදයක්. මොකද ඔබ කේක් ගැන දැනගෙන හිටියේ නැහැ. කේක් රසය ගැන අදහසක් තිබ්බේ නැහැ ඔබට. නමුත් ලෝක සත්‍යය ඔබට කේක් මහා රසවත් දෙයක් බව ඔබට පෙන්නුවා. ඔබගේ ඔළුවට දැම්මා ටික. ඒ ඔළුවට දැම්මට පස්සේ ඔබ එකපාරටම ගත්තේ නැහැ. පළවෙනි පාර බැලුවා. එයා නම් කිව්වා රහයි කියලා. හැබැයි මට විශ්වාස නැහැ. දැන් සමහර කෑම જાති තියෙන පින්වතුනි. ඔබට කවුරු හරි දුන්නාම මේක නියමයි කන්නකෝ කියලා දුන්නාම ඔබ ඇත්ත වෙන්නේ නැති කියලා හිතාගෙන කාලා බලලා ආපු හරියන්නේ නැහැ. මෙලෝ රහක් නැහැ කියලා එහෙම කියන. එහෙම අවස්ථා ඇතිනේ ඔබ ඕන තරම්. ඒ කියන්නේ පින්වතුනි ඔබ මේක සාරයි කියලා එකපාරටම ගන්නෙ නැහැ පින්වතුනි. මේක සාරයි කියලා එකපාරටම ගන්නෙ නැහැ. අසත්පුරුෂයාගේ දෘෂ්ටිය වුණත් ඔබ එකපාරටම ගන්නෙ නැහැ. ඒවා ටික විවිධාකාර මට්ටම් වලින් එන්න ඕනේ. ඒ ඔක්කොම එක්ක වුණාම පස්සේ තමයි ඔබ සාරයි කියලා අරගන්නේ. එකපාරටම ගන්නෙ නැහැ. කේක් කෑල්ල සම්බන්ධයෙන්ත් ඒ විදිහයි. කිහිප දෙනෙක් කියනවා විවිධාකාර අවස්ථාවන් වලදී කියනවා මේ අහවල් දිහාත් මේ අහවල් බේකරිය හදන්නේ. මේ බේකරියෙන් හදන ඒවා තමයි නියම. ඒ බේකරිය ඒවා තමයි නියම. එහෙම කිව්වට පස්සේ ඔබට හිතක් පහල වෙනවා. වෙන්නේ නැති. එහෙනම් කාලා බලන්න ඕනේ. ඔන්න චුට්ටක් බැඳුනා. යම් ප්‍රමාණයකට බැඳුනා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඇහිල්ලා කියනවා මේ ආර බේකරියේ තියෙන කේක් එහෙම නැත්නම් පාන් හරි මොනවා හරි නියමයි. එහෙ හරි රසට ඒව හදනවා. ඔන්න තව ටිකක් බැඳෙනවා. තාම මෙයා කෑවෙත් නෑ කේක්. ටික බැඳෙනවා. ওই විදිහට 3-4 දෙනෙක් ඇහිලා කිව්වොත් මෙයා ඒක තව සාරයි කියලා තව බැඳෙනවා පින්වතුනි. එයා බැඳෙන්නේ මොන ප්‍රමාණයටද? පළවෙනි එක්කෙනා මුලින්ම ආපු එක්කෙනා ඇවිල්ලා කිව්වහම අහවල් බේකරියේ හදන කේක් පුදුම රසයි කියලා. මෙයා බැඳුනේ ටිකයි. ඒකට තණ්හා කලේ ටිකයි පොඩ්ඩයි. ඒ වෙලාවේදී තියෙන පිළීම අඩු මට්ටමක තියෙන්නේ. ඇයි? තණ්හා උනේ කොයි ප්‍රමාණයකටද? ඒ ප්‍රමාණයට තමයි පෙළෙන්නේ. එහෙනම් මූලික මට්ටමේදී එයාගේ තණ්හාව බොහොම සුළුවට තිබුණේ. පෙළීමත් බොහොම අඩුයි. පෙළෙන්නේ නෑ එහෙම නෙමෙයි. පොඩ්ඩක් හරි තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනි එක්කෙනා ආවට පස්සේ දැන් තව පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂ වෙනවා ටික. එයා විතරක් නෙමෙයි අල්ලපු ගෙදර එක්කෙනත් කිව්වා. ඔන්න එතකොට පින්වතුනි තව පොඩ්ඩක් එයා බැඳෙනවා. ඒ කියන්න විශ්වාස කරනවා. කියන්න විශ්වාසයට යනවා ටික. එතකොට තව ඒවට තණ්හා කරන්න පටන් ගන්නවා ඇත්ත තමයි කියලා. මොකද්ද මේ කරන්නේ? එයා දෘෂ්ටිය දාගන්නවා විතරයි කරන්නේ. ඉබේම තණ්හා කරගන්නවා. ඒ දෘෂ්ටිය වැඩි වෙන්න ඒක තර වෙන්න ඒ ප්‍රමාණයටම තණ්හාව කරගන්නවා. තණ්හාව කරන්නේ මොන ප්‍රමාණයටද? ඒ ප්‍රමාණයටම මෙයා පෙලෙන්න පටන් ගන්නවා. දැන් 5 දෙනෙක් ඇහිල්ලා එකම කාරණාව කිව්වට පස්සේ තණ්හාව 5 ගුණයකින් ඉහළ ගිහිල්ලා. ඒ වගේම පෙලීමත් ඒ ප්‍රමාණයටම ඉහළ ගිහිල්ලා. එයා පළවෙනි එක්කෙනා කියපු වෙලාවේ කේක් කෑල්ල කාලා බැලුවනම් එයාට ඔය කියන ආස්වාදයේ මහා සාර ආස්වාදයක් එන්නේ නැහැ. හැබැයි එයාට 5-6 දෙනෙක් කිව්වට පස්සේ එයා ගිහින් තමයි කේක් කෑල්ල කන්නේ.
එතකොට අර ඒ ප්‍රමාණයටම පෙළිලා තියෙන්නේ මේක බලන්න ඕනේ කියලා. මේක ගන්න ඕනේ කියන පෙළීම. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා ගිහිල්ලා මෙයා කේක් කෑල්ලක් අරගෙන එනවා. අරගෙන ඇහිලා කනවා. ඒ කනකොට තියෙන්නේ පිංගුතුනි. කේක් කෑල්ලක් කන්න ඕනේ කියලා හිතාගෙන හිටපු කෙනාගේ හිත මිරිකිලා තිබ්බේ. මහා පෙළීමකින් මිරිකිලා තිබ්බේ. අන්නේ වෙලාවේදී සිද්ධ වෙන්නේ අන්නේ මිරිකිලා තියෙන ස්වභාවය නිදහස් වෙන එක. තමන්ගේ හිතේ තියෙන මහා පීඩාකාරී ස්වභාවය නිදහස් වෙන එක. ඒ නිදහස් වුණාට පස්සේ ඒ නිදහස් වීම තුල, ඒ පෙළීම අඩුවීම තුල එයාට මහා පුදුම ආස්වාදයක්, සැනසෙල්ලක් දැනෙනවා හිතට. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙනා ඒ සැනසෙල්ල මහා සාරයි කියලා හිතා ගන්නවා. හරි හොඳයි කියලා හිතා ගන්නවා. ගැටලුවක් නැහැ කියලා කියමුකෝ. නමුත් එයා මේ සැනසෙල්ලට ඒ සැනසෙල්ල අල්ලන්න කියලා හදනකොට, ඒ ආස්වාදයේ හිටව ගන්න කියලා හදනකොට, ඒ ආස්වාදයට හේතුව බලනකොට එයාට ඒ හේතුව විදිහට පේන්නේ අර කේක් කෑල්ල. ඒ කේක් කෑල්ල තමයි එයාට පේන්නේ. ඔබට මේ වගේ දේවල් වෙලා නැද්ද කියලා බලන්නකෝ. ඔබේ ජීවිතේ කවුරු හරි ඇවිල්ලා මොකක් හෝ අලුතෙන් හොයාගත්ත හදාගත්ත කෑමක් ගැන නිතරම කියනවා. එක්ක නිතරම ඒ පිරිසක් යම් පිරිසක් එකතු වෙලා බලන ටෙලි නාට්‍යයක් හරි මූවි එකක් හරි ගැන කියනවා නිතරම. ඔයා මේක බලන්නේ නැද්ද? දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ අර සිදු ටෙලි නාට්‍ය ගැන එහෙම කියලා. දැන් ඔන්න සිදු ටෙලි නාට්‍ය කට්ටිය බලනවා ඔක්කොම. ඒ බලනකොට එක්කෙනෙක් ඉන්නවා එයා තාම දන්නේ නැහැ මේ සිදු ටෙලි නාට්‍ය ගැන. එක එක මට්ටම් වල පිරිස් ආශ්‍රය කරන අය ඉන්නේ. අපි හිතමු ඔෆිස් එකේ ඉන්න බොහොම උගත් පැලැන්තියේ පිරිසක් ඉන්නවා. ඒ උගත් පැලැන්තියේ පිරිස අතර ගියාට පස්සේ මොකක් හරි පාටි එකකට හරි මොකකට හරි. ඒ පාටි අතර ඒ පිරිසකගේ භාර්යාවන් ඔක්කොම එක්කහුණා කියලා. ඒ එකතු වුණාට පස්සේ ඒ භාර්යාවන් විස්තර කතා කර කර අල්ලාප සල්ලාපේ එදෙනකොට ඒගොල්ලෝ නිතරම කතා වෙන්න පටන් ගන්නවා. අනේ අර සිදුවේ එකේ මෙහෙමනේ උනේ. අරයා මෙහෙමනේ කළේ. මෙහෙමත් කරානේ. අපරාධය අහු වුණානේ. ඔන්න ඔහොම දේවල් කතා වෙනවා. Taman දැකපු බලපු අහපු දෙයක් ගැන. එහෙම කතා වෙනකොට අරයාට දැන් කරන්න දෙයක් නැහැ. මොකද එයා ඒ ටෙලි නාට්‍ය බලලා නැහැ. ඒ බලලා නැති වුණාට පස්සේ මෙයාට හරි අප්සෙට් දැන්. ඒගොල්ලෝ හොඳයි සාරයි නියමයි අයියෝ කියා මෙහෙම කියා කතා වෙනවා. නමුත් Tamanට ඒකට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. එහෙම සම්බන්ධ වෙන්න විදිහක් නැති වුනහම Tamanට පාළුවේ තනියෙන් පැත්තක් බලාගෙන ඉන්න වෙන්නේ. එහෙම පැත්තක් බලාගෙන ඉන්න සිද්ධ වුණාට පස්සේ මෙයා හිතා ගන්නවා මේක නම් සාර වෙන්නේ නැති. මේගොල්ලෝ හැමෝම බලලා තින්නේ. මං විතරයිනේ බලලා නැත්තේ. ওই විදිහට දෙන්නේ තුන් දෙනෙක් කතා කරන තැන ඔන්න ඔය විදිහට දෘෂ්ටි ගන්නෙනවා. මේ සමාජ පැලැන්තියේ ඉන්න අය නම් මෙන්න මේ ටෙලි නාට්‍ය වගේ ඒවා තමයි බලන්නේ. මෙන්න මේ ටෙලි නාට්‍ය වගේ ඒවා බලන අය ඇසුරු කරන්න ඕන නම් මටත් මේ ටෙලි නාට්‍ය බලන්න වෙනවා. ඒ අය ඒවා සාරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඔතෙන්ට තව පිරිසක් ආවොත් එහෙම ඒ පාටියෙම තවත් කාන්තාවන් පිරිසක්. අන්නේ පිරිසත් කතා කරොත් එහෙම ඒ ටෙලි නාට්‍යයම ගැන අන්න මෙයාගේ දෘෂ්ටිය තව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ දෘෂ්ටිය තව ප්‍රත්‍යක්ෂ වෙනවා. තව බලගන්නලා දැඩි වෙලා තරේ හිතා ගන්නවා. මෙහෙවනම් බලන්න ඕනේ දේවල්. මේ වගේ පාටි එකට යනවනම් කරන්න දෙයක් නැහැ. මේවා බලලා මේවා දැනගෙන කියාගෙන ඉන්න ඕනේ. මේ මිනිස්සු මේවා තමයි සාරයි කියලා හිතාගෙන ඉන්නේ. මෙයා මොකද කරන්නේ? ඒ කියන සාරයි කියන දෘෂ්ටියම අරගෙන දැන් පෙලෙනවා. පෙලි ඉන්නවා දැන්. පෙලි ඉන්නකොට අද අපි හිතමු සඳුදා තමයි මේ ටෙලි නාට්‍ය ප්‍රදර්ශනය වෙන්නේ ටීවී එකේ. තව සතියක් තියෙනවා. මෙයා දැන් පාටියට ගිහිල්ලා ගෙදර ආවට පස්සේ සතියක් බලාගෙන ඉන්නවා දැන් මෙයාට මේ ටෙලි නාට්‍ය බලන්න. මොකද්ද මේ හැමෝමක කියවනවා මොකද්ද දන්නේ මට බලන්න ඕනේ. එහෙම කී තමයි හිතා ඉන්නේ. තාම ටෙලි නාට්‍ය මොකද්ද හොඳද නරකද විනිශ්චයකට එන්න විදිහක් නැහැ තාම. බලලත් නැහැ තාම. හැබැයි දැනගන්න ඒ උමනාව තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ?
දවස් දෙකක් විතර යනකොට ඔන්න ඔෆිස් එකේ මහත්තයාගේ යාළුවෙක් කතා කරලා ඔන්න එයාගේ නෝනාව සම්බන්ධ කරලා දෙනවා මෙයාගේ නෝනාට කතා බහ කරන්න නිකන්. හිතවත්කමට. එහෙම කතා කරන්න සම්බන්ධ කරලා දුන්නාට පස්සේ ඒ නෝනත් කතා කරන්නේ අර ටෙලි නාට්‍ය ගැනමයි. දැන් ඉතින් මේ නෝනාට තවත් අප්සෙට් යනවා. දැන් තව පෙලෙන්න පටන් ගන්නවා. තව මේ හිත මිරිකෙනවා. මේක යන්නේ අඟහරුවාදා. හරි සඳහරිනා. එයාට ඒ දවස උදා වෙනකන් ඉන්න විදිහක් නැහැ දැන්. ඉවසිල්ලන්නේ නැහැ දැන්. ඔන්න ඔය විදිහට පෙලෙන්න පටන් ගන්නවා. දැන් ටෙලි නාට්‍ය හොඳයි නරකයි කියලාද? ටෙලි නාට්‍ය හොඳ නරක දැනගෙනද? ඒක දන්නේ නැහැ තාම. බැලුවේ නැහැනේ. එයාට අර ගොල්ලොත් එක්ක පෑහෙන්න ඒ දේ කරන්නයි ඕනේ. මොකද්ද කියලා දැනගන්නයි ඕනේ. ඒකට තමයි පෙලෙන්නේ. ඔය පෙලීම තියෙන මිනිස්සයා දැන් අගහරුවාද වෙනකම් පෙලි ඉඳලා ටෙලි නාට්‍ය බැලුවට පස්සේ අර පෙලීමෙන් එයාව නිදහස් වෙනවා. ඒ පෙලීමෙන් නිදහස් වෙනකොට තමයි එයාට ආස්වාදයේ එන්නේ. එහෙම නැතුව අර ටීවී එකේ දැකපු ටෙලි නාට්‍ය බලලා නෙමෙයි. හැබැයි එයා හිතා ගන්නවා. ආනි පුදුම ආස්වාදයක් දැන්නේ මේ ටෙලි නාට්‍ය බලපු හින්දා තමයි කියලා. ඔන්න ඔය දෘෂ්ටියටයි වැටෙන්නේ. නිරන්තරයෙන්ම මිනිස්සයා හිතන්නේ ඔන්න ඔය විදිහටමයි. Tamanට පුළුවන් නම් කොහොම හරි Tamanගේ ජීවිත අත්දැකීම් තුලින් මේක දැක ගන්න, දැනගන්න, අවබෝධ කරගන්න. මේ පෙලීමේ මිරිගිච්ච හිතක් පෙලීමේ නිදහස් වෙනකොටයි මෙන්න මේ කියන ආස්වාදය උදා වෙන්නේ කියලා. එහෙම නැතුව මේ රූප නිසාවත්, ශබ්ද නිසාවත්, ගන්ධ නිසාවත්, රසයන් නිසාවත්, ස්පර්ශ නිසාවත් නෙමෙයි කියලා. අන්න එදාට ඔබ සතර පායෙන් මිදිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා පින්වතුනි. ඔබ දොස් කියන්නේ යන්නේ නැහැ ලෝක සත්වයාට නොඑක් වැරදි හොයා. හේතුව ඔබට දුකක් ගෙනහැල්ලා දෙන්න බෑ පින්වතුනි මේ ලෝකේ කිසිම කෙනෙකුට. ඔබේ හිතට දුකක් ගෙනහැල්ලා දෙන්න බෑ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට. මම මේ කියන්නේ කයට ඔබේ තුවාලයක් කරන්න බෑ කියන එක එහෙම නෙමෙයි. කයට දැනෙන වේදනාව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ හිත හා බැඳිලායි. හිත සම්බන්ධවයි කතා කරලා තියෙන්නේ, හිතේ නිවන ගැනයි කතා කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ කයට දැනෙන එකක් ගැන එහෙම නෙමෙයි. ඕනේ කෙනෙකුට පුළුවන් පින්වතුනි ඔබේ කයට රිද්දන්න. හැබැයි ඔබේ හිතට රිද්දන්න බෑ මේ ලෝකේ කිසිම කෙනෙකුට. ඔබේ හිතට දුක ගේන්නේ ඔබ නිසාමයි. ඔබ අරගන්න දෘෂ්ටි නිසාමයි. යමෙක් න්‍යාය ධර්මයටපත් වුණා නම් මේ කියන ආස්වාදය ලැබෙන්නේ රූප නිසා නෙමෙයි, ගන්ධ නිසා නෙමෙයි, රසයන් නිසා නෙමෙයි, ස්පර්ශ නිසා නෙමෙයි කියලා. මේ ආස්වාදය මට ලැබුණේ පෙලීමෙන් නිදහස් වෙච්ච නිසා කියලා අවබෝධ වෙච්ච දවසට අන්න එයා තේරුම් ගන්නවා පින්වතුනි. මේ පෙලෙන්නේ තණ්හාව නිසා. මම මේකට බැඳුනේ කොච්චරක්ද? අන්නේ ප්‍රමාණයටම මට මාව පෙළනවා. ඔය විදිහට මාව පෙළලා ඒ පෙලීමේ නිදහස් වෙච්ච මොහොතේදී මට හරි ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදය ලැබෙනකොට මම හිතා ගන්නවා මට රූප නිසා තමයි ආස්වාද ලැබුණේ කියලා. ශබ්ද නිසා තමයි මට ආස්වාද ලැබුණේ කියලා. ගන්ධ නිසා තමයි මට ආස්වාද ලැබුණේ කියලා. රෝස මලක් ඉමිනකොට ඔබට හිතෙනවා මේ රෝස මල ඉමිනකොට හරි සුවඳක් ආවා. ඒ සුවඳට එනකොටම ඔබ හිතාගත්තා ඒ ඔබේ හිතේ යම් ආස්වාදයක් ආවනම් ඒ ආස්වාදයට හේතුව විදිහට ඔබ දැක්කේ මේ මල අරන් ඉබපු හේතුව. නමුත් ඇත්තටම ඔබට ආස්වාදයක් ආවේ ඒක නිසා නෙමෙයි පිටුතුනි. ඔබ හිතන්න කොහේ හරි මල් ෂොප් එකකට යනවා. මල් කඩේකට ගිහිල්ලා ඒ මල් අරගෙන ඒ අය කතා වෙනවා ඒ මල් කඩේ ඉස්සරහා ඉන්න මිනිස්සු මේ මල් නම් මුදුම සුවඳයි. ඔබ තාම ඒ මල දැකලා නැහැ කවදාකවත්. ඔබට ඒක අලුත් මලක් කියලා හිතන්නකෝ. අලුත් මල් జాතියක් හඳුන්වා දීලා. ඒ අලුත් මල් జాතිය හඳුන්වා දුන්න වෙලාවේදී ඒ මිනිස්සු කියනවා එතන ඉන්න කට්ටිය කියනවා ෂා නියමයි ඒක ලස්සනයි පුදුමයි. ওই විදිහට කියනවා. ওই විදිහට කිව්වට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයාටත් එකපාරටම හිතක් ඇති වෙන මොකක් ගැනද ඒ කිව්වේ? අලුත් මලක් ගැන. මටත් ඒක බලන්න තිබ්බනම් හොඳයි කියලා ඔන්න හිතෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තව එක්කෙනෙක් එතනින් යනකොට කියාගෙන යනවා. ඒ මල දැකලා නැත්තම් වැඩක් නැහැ. නියමයි ආයි සුපිරි මලක්.
ඒ මල් ලේසියෙන් හිටවන්නත් බෑ. ලේසියෙන් හදා ගන්නත් බෑ. ඒ පාට මේ ලෝකේ කිසිම මලක නැහැනේ. ඔය ආදී වශයෙන් දේවල් කෙනෙක් එක එක්කෙනා කතා කර කර කීව යනවා. මෙයාගේ කන් දෙකට මේව ඇහෙනවා. ඒ ඇහෙන වාරයක් ගානෙම මෙයා මොකද කරන්නේ? මෙයාට දැඩි උවමනාවක් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ මල දකින්න. දැන් මලටද බැඳුනේ තාම? මලට බැඳෙන්න කොහෙද? තාම මල දැක්කේ නෑනේ. මලසාරයි කියලා ගන්න විදිහක් නෑ තාම. එයා තාම මල දැක්කෙත් නෑ. එයාට ඕනේ අර ගොල්ලෝ දැක්කා වගේ මොකද්ද කියලා දැනගන්න. මොකද්ද කියලා දැනගන්නයි පෙලෙන්නේ. මොකද්ද කියලා දැනගන්න පුදුම විදිහට පෙලෙනවා දැන්. බලනකම් ඉවසිල්ලක් නැහැ. බලනකම් ඉවසිල්ලක් නැති මේක නා කොහොම හරි ওই මල් ළඟට ගිහිල්ලා ඒ මල දකින්නකොට පුදුම ආස්වාදයක් එනවා යාට ඒ මලෙන්. එහෙම තමයි එයා හිතාගෙන ඉන්නේ. බලනකොට වෙලා තියෙන්නේ මොකද්ද? උනේ අර මහා පෙලීමෙන් මේක දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ කියලා හිතා හිටිය ස්වභාවය. මහා පෙලීමකින් මිරිකි ජීවිච්ච ස්වභාවය නිදහස් වෙනවා පින්ුතුනේ එතෙන්ට ගියාම. ඒ නිදහස් වෙනකොට එයා හිතා ගන්නවා මේ මල තමයි මට ආස්වාද ගෙනල්ලා දුන්නේ කියලා. මලක් කොහොමද පින්ුතුනේ මිනිසෙකුට ආස්වාදයක් ගෙනල්ලා දෙන්නේ? මලක් කොහොමද මිනිසෙකුට ආස්වාදයක් ගෙනල්ලා දෙන්නේ? මේ මල් පුපුරට පුළුවන් ද කාටවත් ආස්වාද දෙන්න? එහෙම කරන්න බෑ. නමුත් කරුණ එක මහද? අර මල දකින්නකොට ඒක නා හිතා ගන්නවා මේ මල හින්දා තමයි මගේ හිත මෙච්චර ප්‍රීතියකට ප්‍රමෝදයකටපත් උනේ කියලා. නමුත් මල නිසා නෙමෙයි ඒක උනේ. එයාගේ තිබිච්ච පෙලීමෙන් නිදහස් වෙච්ච නිසා. ඔය විදිහටයි සිද්ධ උනේ. තව ඕනනම් උදාහරණයක් අරගෙන බලන්න. ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගායකයෙක් ගැන ඔබ අහලා තියෙනවයි කියලා හිතන්නකෝ. ඔබ තාම මේ ගායකයව දැකලා නැහැ කියලා හිතන්නකෝ. නැත්නම් අපි හිතමු තෙල් නාට්‍ය නළුවෙක් හරි. ඔය මොකක් හරි කමන්නේ. ඔය මේ ගායකයෙක් කියලා හිතන්නකෝ. ඒ ගායකයා ගැන ඔබ අහලා තියෙනවා නමුත් ඔබ ඒ ගායකයව දැකලා නැහැ කියලා හිතන්නකෝ. ඔබ ඒ ගායකයව දැකලා නැති නිසා ඔබට උවමනාවක් තියෙනවා දැනගන්න කවුද ගායකයා කවුද කියලා දකින්න. දැන් ගායකයා කවුද කියලා දකින්න තියෙන උවමනාව නිසා මෙයා දැන් පෙළෙනවා. ඔන්න යම් දවසක යාළුවෝ කතා වෙනවා ඇහෙනවා. අහවල් මාසේ මේ 10 වෙනිදාට විතර තියෙනවා මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකක්. මෙන්න මේ තියටර් එකේ තමයි තියෙන්නේ. එදාට අපි යන් කියලා බලන්න කියලා ඒගොල්ලෝ කතා කරනවා ඇහෙනවා. දැන් එයා අහලත් දැන් මේ පුද්ගලයා අහලත් තියෙනවා. මේ පුද්ගලයා ගැන ඔබ කියලා හිතන්නකෝ. ඔබට මේ අත්දැකීම් තියෙනවද කියලා බලන්න. ඔබත් මියුසිකල් ෂෝ බලන්න යන්නේ නැති, තියටර්ස් වලට යන්නේ නැති. නොදකපු දේ හොයන්න බලන්න උත්සාහ කරන්නේ නැති. ඒ වෙලාවේදී සිද්ධ වෙච්ච මොහොතවල වල ඔබට ආස්වාද උදා වෙන්නේ නැති. ඒ ආස්වාද උදා වෙච්ච මොහොතවල ගැන සිහිපත් කරලා බලන්න පිටුතුන් මේ වෙලාවේ. මේක නැතුව අවබෝධ වෙන්නේ නැහැ. ඔය කියන වෙලාවේදී පිටුතුනේ මේ පුද්ගලයාට උවමනාවක් ඇති වෙනවා මේකට සහභාගී වෙන්න. අල්ලපු ගෙදර ගෙනත් යනවා, මේ ගෙදර ගෙනත් යනවා, පහළ ගෙදර ගෙනත් යනවා. මාත් යන්න ඕනේ. මෙයා තාම අහලා තියෙනවා විතරයි මෙයා දක්ෂ ගායකයෙක් කියලා. මිසක් ඒ ගායකයව දැකලා තිබුණේ නැහැ. අපි හිතමු ගායකයෙක්ගේ සින්දුත් අහලා තියෙනවයි කියලා. ගායකයාගේ සින්දුත් අහලා තියෙනවා. ගායකයාගේ සින්දු අහලා තිබ්බට ඒ ගායකයාගේ සින්දු සම්බන්ධව තියෙන වෙනම අත්දැකීමක් කියලා හිතමු. ඒව සාරයි, ඒව ඔක්කොම අරගෙනත් හොඳයි කියලා හිතාගෙනත් ඉන්නවා කියලා හිතමු. ඔබ ඒ සින්දු වලට කැමතියි කියලාත් හිතමුකෝ. නමුත් සින්දුව නිසා කැමති මේ සින්දුවට ආස කරන කෙනා, සින්දුවකින් ආස්වාද දෙන කෙනාට ගායකයාව දැක්කා කියලා ආස්වාද දෙන්න විදිහක් නැහැ නේද? මොකද එයා තණ්හාවෙන් බැඳලා හිටියේ මොකටද? සින්දුවට හේවත් සංගීතයට හේවත් සද්දයකට නේද? තාම එයා රූපයකට තණ්හාවෙන් හිටියේ නෑ නේද? රූපයකට බැඳිලා හිටියේ නෑ නේද? එහෙනම් ඒ ගායකයාගේ රූපෙන් එයාට ආස්වාද උදා වෙන්න විදිහක් නෑ නේද? ඔබ කල්පනා කරලා උත්තර දෙන්නකෝ. ඒ ගායකයාගේ රූපය දැක්කට ඒ කෙනාට ආස්වාද උදා වෙන්න විදිහක් නෑ නේද? අපි හිතමු ඒ ගායකයාගේ ඔබ සින්දු ගීත ඔක්කොම අහලා තියෙනවා. අමරදේව මහත්තයාගේ ඔබ සින්දු ගීත ඔක්කොම අහලා තියෙනවා. ඒවා ඔබ සාරයි කියලා අරගෙන ඔබට ආස්වාදයක් දුන්නා කියලා හිතමුකෝ.
මේ අද මේ වෙනකන් ඔබ අමරදේව මහත්තයාගේ සින්දු අහලා තියෙනවා නම් ඒ සින්දු අහන මොහොතක් පාසා ඔබට දැනුනේ කොහොමද? ඒක ඒ විදිහමයි කියලා හිතමුකෝ. සතුටු හරි ආස්වාද හරි මොකක් හරි ඒ හිතුණයි කියමුකෝ. නමුත් ඔබ තාම අමරදේව මහත්තයාව දැකලා නැහැ කියලා හිතන්නකෝ දැන්. ඒ දැකලා නැති ඔබට අවස්ථාවක් ලැබෙනවා ඒ ගායකයා කවුද කියලා දැනගන්න. දැක ගන්න. ඔන්න ඔය වෙලාවේදී අර විදිහේ දවසක් දැක්කොත් එහෙම මේ අහවල් මාසේ මේ 10 වෙනිදාට තියෙනවා මෙන්න මෙහෙම මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකක් අමරදේව මහත්තයාගේ සජීවීව ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් සජීවීව දැක බලා ගන්න පුළුවන් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒක අහලා තිබ්බට පස්සේ මොකද කරන්නේ? අනිත් අහල පහල ඉන්න පිරිසත් එකතු වෙලා මේකට යනවයි කියන එක කනින් කොනින් ඇහෙනවා. ඒ ඇහෙනකොට මෙයාට තව තවත් ඌමනාවක් ඇති වෙනවා. මේ කවුද කියලා දැනගන්න. දැන් කවුද කියලා දැනගත්ත පළියට රූපයකින් ආස්වාදෙද උදා වෙන්න පුළුවන්ද? ඒ කවුද කියලා දැනගත්ත පළියට ආස්වාද උදා වෙන්න විදිහක් නැහැ. හරි අමරදේව මහත්තයා කියලා දන්නේ නැහැ. හැබැයි ඊට කලින් දවසේ පත්තරේ ඔබ නමක් නැතුව ඒ ෆොටෝ එක දකිනවා. නමක් නැතුව ඔබ ඒ ෆොටෝ එක දකිනවා. දැන් ඒ වෙලාවෙත් ඔබට ආස්වාද උදා වෙයිද? ඇයි ඔබ අඳුරන්නේ නැහනේ? කවුද මේ කියලා ඔබ අඳුරන්නේ නැහනේ. එහෙනම් රූපය ආස්වාද දෙන්නේ නැහැ කියන එක ඔබට හොඳටම විශ්වාස දෙන්නේ. අමරදේව මහත්තයාගේ ෆොටෝ එක ඔබ කලින් දැකලා තියෙනවා පත්තරයක තිබිලා. හැබැයි ඔබ දන්නේ නැහැ මේ අමරදේව මහත්තයා කියලා. දැන් ඔබේ රූපය දැක්ක කලින්. නමුත් ඒ රූපය ඔබට ආස්වාද දුන්නේ නැහැ. හැයි? ඔබ ඒ කවුද කියලා අඳුරන්නේත් නැහැ. ඔබ ඒ සඳහා පෙලි හිටියෙත් නැහැ. ඒක නිසා ඔබට ඒ රූප වලින් ආස්වාද ගෙනහලා දුන්නේ නැහැ. කොහොමත් රූප වලින් නෙමෙයි ආස්වාද ගෙනහලා දෙන්නේ. නමුත් ඔබ පෙළුනේ නැහැ නේද එතෙන්දී? හේතුව කිසිම දන්නේ නැහැ කවුද කින්ද මන්ද මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් අමරදේව මහත්තයාව කියන එක්කෙනා කවුද කියලා සියසින් දැක බලා ගන්න අර විදිහේ පෝස්ටරයක් බෝඩ් එකක් දාලා තියෙනකොට ඔබ ඔන්න ඔය වෙලාවේදී පෙළෙනවා පින්වතුනි. කවුද මේ අමරදේව මහත්තයා කියන්නේ? මොන වගේ එක්කෙනෙක්ද? වයසට ගියේ එක්කෙනෙක්ද? මූණ රවුම් එක්කෙනෙක්ද? මූණ කොටු එක්කෙනෙක්ද? ඔන්න වගේ ওই විදිහට ඔබට දකින්න හිතෙනවා. බලන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ බලන්න කැමැත්තක් ඇති වුණාට පස්සේ ඔබ පුදුමාකාර පෙළිල්ලකින් පෙළෙන්න පටන් ගන්නවා. කැමැත්තක් ඇති වුණා කියලා කියන්නේ පින්වතුනි කැමැත්ත කියන්නේ තණ්හාවම තමයි. ආසාව කියන්නේ තණ්හාවම තමයි. ආදරය කියන්නේ තණ්හාවම තමයි. ප්‍රේමය කියලා කියන්නේ තණ්හාවම තමයි. එහෙනම් ඔය කැමැත්ත ඇති වෙච්ච වෙලාවේ ඉඳන් ඔබ පෙළෙන්න පටන් ගන්නවා. තණ්හාව ඇති වෙච්ච වෙලාවේ ඉඳන් ඔබ පෙළෙන්න පටන් ගන්නවා. මොකටද දැන්? 10 වෙනිදාට තියටර් එකකට ගිහිල්ලා කොහමද මේ අමරදේව මහත්තයාගේ මූණ බලා ගන්න. සින්දු නම් අහලා තියෙනවනේ මොන තරම්. මොන වගේද කියලා බලා ගන්න. දැන් මොකද කරන්නේ? මේ කෙනා යනවා එදා 10 වෙනිදාට. පුදුම පෙළිල්ලකින් හිටියේ කොහොම හරි මූණ බලා ගන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි එළියේ ගිහිල්ලා ඉඳලා ටිකට් ගන්න ගිහිල්ලා ඒ ටිකට් ගන්න තැන මිනිසුත් එක්කත් රණ්ඩු වෙලා අපිට අතනත් ඕනේ මේ විදිහට ටිකට් ඕනේ එක ළඟ සීට් එකක් ඕනේ එහෙම ගිහිල්ලා ওই විදිහට රණ්ඩුත් සරුවල් කරගෙන කොහොම හරි ඇතුළට ගිහිල්ලා ඔන්න දැන් ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ දැන් තාමත් හොයනවා තාම ස්ටේජ් එකට ආවේ නැහැ අමරදේව මහත්තයා. තාම ඇවිත් නැහැ. ඇවිත් නැති වුණාම මොකද වෙන්නේ? තාම දැන් හොයලා බලනවා කෝ කියලා දැන් කියලා. ඔන්න එකපාරක් එක මිනිහෙක් ඇවිල්ලා මෙහෙම මේ ස්ටේජ් එකේ ඉස්සරහින් යනවා. දැන් ඒ සම්බන්ධව කවුරුත් මොකුත් කියන්නේත් නැහැ මොකුත් නැහැ තාම නිවේදකයා සද්දයකුත් නැහැ තාම. ඕන් තව කෙනෙක් මේ ඉස්සරහින් යනවා. ඔබ ඒ කෙනාවත් දකින්නවා. දැන් තාම හරිම කුතුහලයි තාම මහ පෙළීමක ඉන්නේ කෝ මේ මිනිස්සයා කියලා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අමරදේව මහත්තයාම ඔතෙන්ට එනවා. හැබැයි තාම දන්නේ නැහැ අමරදේව මහත්තයා කවුද කියලා. මොකද කලින් දැකලා නැහැනේ. කවුරු හරි කියලා දෙන්න ඕනේ. දැන් ඔබට තේරෙනවද ඔය ස්ටේජ් එකට ඔය අමරදේව මහත්තයා ආවට ඔබට ආස්වාද දැනෙන්න විදිහක් නැහැ නේද? ඇයි? අමරදේව මහත්තයාව තාම අඳුරගත්තේ නැහැ. එහෙනම් ඔබට හොඳටම විශ්වාසයි අමරදේව මහත්තයාගේ රූපයෙන් ඔබට ආස්වාද ගෙනල්ලා දෙන්නේ නැහැ කියලා. අමරදේව මහත්තයාගේ රූපයෙන් ඔබට ආස්වාදයක් දෙනවා නම් පින්වතුනි පළවෙනි වතාවේ ස්ටේජ් එකට එනකොට ඒ රූපය දැකලා ඔබට ආස්වාදය දෙන්න ඕනේ. නමුත් ඔබට ඒ භාව ආස්වාදයක් දුන්නේ නැහැ. එහෙනම් ඔබ හොඳාකාරව විශ්වාසයට ගන්න පින්වතුනි ඔබට රූපයෙන් ආස්වාද දුන්නේ නැහැ කියලා. අත්දැකීමට දාලා බලන්න මේ ඔබට මේ අත්දැකීම් තියෙනවනේ මට වෙන කියන්න වෙන ක්‍රම නැහැ ඉතින්. රූපයෙන් ඔබට ආස්වාද ගෙනාවේ නැහැ කියලා.
එහෙම රූපයෙන් ආස්වාද ගෙනාවනම් අමරදේව මහත්තයා ස්ටේජ් එකට එන වෙලාවේදී ඔබට ආස්වාද දෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට කිහිප දිනේ ගිහිල්ලා ඊට පස්සේ ඔන්න සංදර්ශනයේ පටන් අරගෙන ඔන්න ඉතින් පොඩි ළමයින්ගේ සංදර්ශනයක් ආදී වශයෙන් ගිහිල්ලා ඔන්න දැන් නිවේදකයා කියනවා මේ ළඟට දක්වන්නේ අමරදේව මහත්තයාවයි කියලා එම්ම හරි මොකක් හරි සින්දුවක් හරි කියලා ඔන්න කියනවා. ඔන්න පින්වතුනි ඔබේ ඇස් දැල්වගෙන බලන් ඉන්නවා දැන් ස්ටේජ් එක දිහා. මොකද්ද මේ වෙන්නේ කෝ කියලා. ඔන්න අනේ ඉන්න අහිංසක වයසක මිනිස්සෙක් එනවා ඉස්සරහට. අහිංසක වයසක මිනිස්සෙක් ආවත් ඔබට පුදුමාකාර ආස්වාදයක් එනවා පින්වතුනි මේ වෙලාවේ. සමහර විට ඔබ හිතාගෙන ඉන්නේ නැත්තේ හොඳ තරුණ කෙනෙක් වගේ එහෙම මැදි වයසේ කෙනෙක් වගේ වෙන්නේ නැති කියලා. නමුත් ඊටාම වයස පුද්ගලයෙක් ආවත් ඔබට පුදුමාකාර ආස්වාදයි වෙන්නේ. හේතුව දැන් තමයි ඔබේ පිළීම නිදහස් වුනේ. එහෙම නැතු අමරදේව මහත්තයා දැකපු නිසා නෙමෙයි. එහෙනම් කලිනුත් ඒක නිදහස් වෙන්න බෑ. මොකද කලිනුත් දැන් ස්ටේජ් එකට එකපාරක් ඇවිල්ලා ගියානේ අමරදේව මහත්තයා. Taman ඒ අමරදේව මහත්තයා කියලා දැනගෙන හිටියේ නැති විතරයි. ඔච්චරයි වෙනස කර තිබ්බේ. ඇයි එහෙනම් අවස්ථා දෙකකදී වෙනස් දෙවිදිහක් වෙන්නේ? ඔබ මේකෙන් ගන්න තියෙන පිංගුදුර රූප ඔබට ආස්වාද ගෙනල්ලා දෙන්නේ නැහැ කියන එක. ඔබ අතීත සංසාරයක් තිස්සේ හිතේ දරාගෙන ආපු දේ රූප ඔබට ආස්වාද දෙනවයි කියන එක. ශබ්ද ඔබට ආස්වාද දෙනවයි කියන එක. ගන්ධ ඔබට ආස්වාද දෙනවයි කියන එක තමයි ඔබ දරාගෙන ආවේ. මේ එහෙම නැහැ කියලා කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියලායි ඔප්පු කරන්න හදන්නේ මේ. ඔබට රූප ආස්වාද දෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න තමයි මේ උදාහරණය ගත්තේ. මම දන්නේ නැහැ ඒක සාර්ථකයිද නැද්ද කියලා. මට වෙන කියන්න විදිහක් නැති ගානයි. ඔබේ ජීවිත අත්දැකීම් වලට දාලා බලන්න මේ වගේ දේවල් වෙලා තියෙනවද කියලා. රූප ඔබට ආස්වාද දෙන්නේ නැති වගේ. එහෙම ආස්වාදයක් දෙනවනම් ඔබ දැන් තැන් දෙකකදී අමරදේව මහත්තයාගේ රූපේ දැක්කා. එකක් පත්තරේ තිබිලා දැක්කා. අමරදේව මහත්තයා කියලා නම ගහලා තිබුණේ නැහැ. ඒක නිසා නිකම් මිනිස්සෙක් දැක්ක ගන්නයි. ඒ රූපයෙන් ඔබට ආස්වාද දෙනවා නම් ඒ වෙලේ දෙන්නත් ඕනේ. සංදර්ශනයේට ආපු වෙලාවේදී අමරදේව මහත්තයා දෙපාරක් විතර එහාටත් මෙහාටත් ගියා. ඔබ තාම අඳුරන්නේ නැහැ. ඒක නිසා ඔබට ආස්වාදයක් ආවේ නැහැ. රූපේ ආස්වාද ගෙනල්ලා දෙනවා නම් ඒ වෙලාවෙත් ඒ රූපේ දැකලා ආස්වාදයක් එන්නේ ආවේ නැහැ නේද ආස්වාදය. ඊට පස්සේ මෙන්න මේ අහවල් අමරදේව මහත්තයා දැන් හින්දුවක් කියන්න වේදිකාවට පැමිණෙනවා කියලා ඒ මහත්තයා ආවට පස්සේ ඔන්න ඔය වෙලාවේ තමයි ඔබට ආස්වාදයක් උදා වුනේ. හොඳාකාරව තේරෙන්නේ නැද්ද පින්වතුනි? රූප ඔබට ආස්වාද ගෙනල්ලා දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ඔබ දැනගත්තට පස්සේ තමයි මේ අහවලා කවුද කියලා. අන්න ඒ වෙලාවේ තමයි ඔබේ අර මහා තිබිච්ච පෙළීම, හිතේ මිරිකිලා තිබිච්ච ස්වභාවය, හිතේ පීඩාකාරී ස්වභාවය නිදහස් වෙන වෙලාව. ඔන්න ඔය වෙලාව තමයි ඔබට ආස්වාදය ගෙනහලා දුන්නේ. ඒ පීඩනය නිදහස් වෙච්ච වෙලාවේ තමයි ආස්වාදය කියලා හිතුනේ. මිසක් අමරදේව මහත්තයා නිසා නෙමෙයි කියන එකයි කියන්න උත්සාහ කරන්නේ. ඔබ තාමත් හිතාගෙන ඉන්නවා නම් කේක් කෑල්ලක් කනකොට ආස්වාද එන්නේ කේක් කෑල්ල නිසාමයි කියලා. තව කල්පනා කරලා බලන්න පින්තුනි. තව කල්පනා කරලා බලන්න. උදාහරණයක් කියන්නම් තව ඕන්නම්. රසය සම්බන්ධයටත් එකක් කියන්න. ඔබ යනවා පින්වතුනි මිතුරෙක්ගේ ගෙදරකට කෑම මේසයකට. කෑමකට ආරාධනා කරලා තියෙනවා. ඔබ යන්නේ උදේ පාන්දරම. උදේ පාන්දරම ගියාට පස්සේ ඉතින් ඉස්සෙල්ලාම ඉතින් වතුර එකක් හරි බීම එකක් හරි මොනවා හරි එහෙම සංග්‍රහ කරලා ওই විදියට කරුණු කටයුතු කරනවා. ඊට පස්සේ ඔන්න 10ට විතර හොඳ තේ මේසයක් ලෑස්ති කරනවා. ඉතින් මේ කෙනා මේ ගෙදර ඔහේ කට්ටියත් එක්ක අල්ලාප සල්ලාපේ ඉදිලා ඥාති හිත මිත්‍රාදීන් එක්ක කතා බහ කරනකොට ඔන්න මෙයාට ටික එක ආරංචියක් එනවා. මොකද්ද? අමුතු කෑමක් ගැන. දැන් මට මේ අත්දැකීම තියෙනවා. මම එක ගෙදරකට ගියාට පස්සේ ඒ ගෙදර අය නිතර කතා වෙනවා මේ කොමල වටා කෑවද කියලා. කොමල වටා කියලා කෑවද කියලා අහනවා හැම එක්කෙනාම. දැන් මම කල්පනා කරනවා මේ කොමල වටා කියන්නේ මොනවද? කොමල වටා කියන්නේ මොනවද කියලා.
දැන් ඇහුවට කවුරුත් කියන්නේ නැහැ ඒක හරි අගය කරනවා. දැන් මාව විහිළුවට අරගෙන ඉන්නේ කට්ටිය. අයියෝ බං ඔබ කෑවේ නැද්ද බං? අයියෝ වැඩක් නැහැ. ඔන්නෝම කියනවා ඉතින්. දැන් මම ඉතින් උඩ බිම බලනවා මොකද්ද මේ කියන්නේ කියලා. දැන් ওই වෙලාවේදී පින්වතුනි මට හිතේ ඇතිලා තියෙන මොකද්ද? දැන් මට පිළීමක් තියෙනවා මොකක් සම්බන්ධවද? දැනගන්න. මේ පිළීම මොකද්ද කියලා දැනගන්න. මේ කොමල වටා හරිම රහයි නියමයි කියකියත් කියනවා. දැන් තවත් පෙළෙනවා. මොකටද? කොමල වටා කියන්නේ මොනවද කියලා දැනගන්නත් ඕනේ. ඒකේ රස කොහොමද කියලා දැනගන්නත් ඕනේ. දැන් තව කට්ටිය එහෙම කියනවා. මාර සුවඳයි ඒක ඈ. එහෙමත් කියනවා. එහෙම කිව්වට පස්සේ තව පෙළෙනවා. එහෙම මොකටද? සුවඳ දැනගන්නත් පෙළෙනවා. දැන් සුවඳ දැනගන්නත් පෙළෙනවා. මොකද්ද කියලා දැනගන්න විතරයි ඕනේ. පින්වතුනි, ඔය ගෙදර ඔය මිනිස්සයා පරිතරන හැම වෙලාවකම ඒ මිනිස්සයාගේ ඇහැ ගැටුණ ඔය කොමල වටා පිඟානක මේසයක් තියලා සමාවෙන්න මේසයක් උඩ පිඟානක් තියලා ඔය පිඟානේ ඒක එක්තරා කැවුම් විශේෂයක්. කොමල වටා කියලා. කොණ්ඩ කැවුම් වගේ කැවුමක් ඒකේ මැද පොල් පැණි වගේ දාලා බොහොම රසවත් කැවුම් జాතියක් තමයි ඒ. මට ලැබිච්ච අත්දැකීම මම මේ කියන්නේ. ඉතින් මම නිතරම මේක දිහා බලලත් තියෙනවා. මං ගිහිල්ලා ඒක අත ගාලත් බලලා තියෙනවා මේ කැවුම්ද මොනවද කියලා එහෙම. හැබැයි කවුරුවත් කිව්වේ නැහැ මේ කොමල වටා කියලා. ඒක අතේ තියාගෙනත් මම පෙළෙනවා. මොනවද මේ කියලා දැනගන්න. දැන් බෙන්ගුඳුනේ රූප ආස්වාද ගෙනල්ලා දෙනවනම් මට ආස්වාද එන්න එපා ඒ වෙලාවේ. මට ආස්වාද ආවේ නැහැ ඒ වෙලාවේ. ස්පර්ශයේ මට ආස්වාද ගෙනල්ලා දෙනවනම් මට ඒ කැවුම් జాතිය අල්ලනකොට මට ආස්වාද ගෙනල්ලා දෙන්න එපා. මට ආස්වාද ගෙනල්ලා දුන්නේ නැහැ බෙන්ගුඳුනේ ඒ වෙලාවේ. ගඳ සුවඳ ආස්වාද දෙනවා නම් මට ඒ ගඳ සුවඳ ආව පිංගුතුණී ඒ වෙලාවේ. මට ආස්වාද ගෙනහලා දුන්නේ නැහැ ඒ වෙලාවේ. ඉතින් ගඳ සුවඳෙන් ආස්වාද දෙනවයි කියලා අද හිතාගෙන ඉන්නවනම් මේ මලක් එමිනකොට මාර සුවඳයි ආවේ කියලා හිතාගෙන එහෙම ඉන්නවනම් ඒක මහා ආස්වාදයි මේ මල හින්දායි මං සතුටින් ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවනම් ලෝකේ කවුරු හරි අපරාධයක් වෙන්නේ. ඒක එහෙම වෙන්න විදිහක් නැහැ. ගඳ සුවඳ නිසා ආස්වාද උදා වෙන්නේ නැති බව මේ ඔප්පු කරන්න හදන්නේ. ශබ්ද නිසා ආස්වාද උදා වෙන්නේ නැහැ කියලා කියන්නේ හදන්නේ. ඕන්නම් මම ඒක පොඩ්ඩක් බිමට තට්ටු කරලත් බැලුවයි කියලා හිතමුකෝ. මොන සද්දයක් දෙන්නේ කියලා. මෙහෙම හොල්ලලා බැලුවයි කියලා හිතමුකෝ. ඇතුලේ මොනවා හරි තියෙනවද කියලා ඔක්ක. ඔය කිසිම සද්දයකින් මට ආස්වාද උදා වුණේ නැහැ. සද්ද ආස්වාද දෙනවා නම් මට එතෙන්දි දෙන්නේ බෑ. කොහො දුන්නේ නැහනේ. බින්ගොතුනි විශ්වාස කරන්න මම කාලත් බැලුවා. මට ඒත් ආස්වාද ආවේ නෑ. ඇයි? මම දන්නේ නෑ ඒ කොමල වටාමයි කියලා. මන් දන්නේ නෑ ඒ කොමල වටා කියලා. නිකන් ඔහෙ දිවිච්ච පල්ලියට ඉතින් යන ගමන් ඔහෙ කකා යන. එහෙමනේ සාමාන්‍යයෙන්. මේසයක් උඩ මොනවා හරි තියෙනවා නම් එහාට මෙහාට දෙතුන් පාරක්ද ගියේ. ඒ දෙතුන් පාරට මොනවා හරි අහුවෙච්ච එකක් කටේ දාගෙන යන ස්වභාවයනේ තියෙන්නේ. ඉතින් ඒ විදිහේම ඔය ඉතින් කෑල්ලක් කඩාගෙන කාලත් බැලුවා. මට ඒ ඔය කියන තරම් ආස්වාදයක් නම් ආවේ නෑ. පිංගුතුනි රසයේ ආස්වාද දෙනවා කියලා ඔබ හිතාගෙන ඉන්නවනම් තාමත් කේක් කෑල්ලක් කනකොට රසයේ ඉන්නේ කේක් කෑල්ල නිසා කියලා හිතාගෙන ඉන්නවනම් ඔබේ හිතට ආස්වාදයක් ආවේ. ඒ රසය ලැබෙනකොට මහා ආස්වාදයි කියලා හිතාගෙන ඉන්නවනම් ඔබ තාමත් වැරදි කියලා මේ ඔප්පු කරන්නේ. මට ඒ රසය ඒ මේසුලේ තියෙන ආහාරයෙන් කෑල්ලක් කෑවා කියලා මට ওই කියන ආස්වාදය ආවේ නෑ. ඒ වගේම තමයි පිංගුතුනි. ඒක දැක්කා කියලා මට ආස්වාද ආවේ නෑ. ඒක ඇල්ලුවා කියලා මට ආස්වාද ආවේ නෑ. ගඳ සුවඳ නිසා මට ආස්වාද ආවේ නෑ. ඔබට විශ්වාස වෙනවද කියලා බලන්න. ඔබට මේ බලන්න මේ අත්දැකීමත් අඩු ගන්න තියෙනවද කියලා තමන්ගේ ජීවිතේ. මේ රූප ආස්වාද දෙන්නේ නැති වගේ. ශබ්ද ආස්වාද දෙන්නේ නැති වගේ. ගන්ධ ආස්වාද දෙන්නේ නැති වගේ. මං ඉඹලා බැලුවා පින්කුත් මට ආස්වාද ආවේ නෑ නේද? මට ගඳ සුවඳ ආව ඕනේ තරම් ඒකේ. තාමත් ඉතින් අර වටේ පිටේ කට්ටිය ඕක දැකලා විහිළු කරනවා. මේ කන වෙලාවෙත් ඇහිල්ලා කියනවා. ඕව වැඩක් නෑ බං අයියෝ කොමල වටා කන්න තිබ්බේ. උඹ ආවේ නෑනේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් ඉවරයි ළමයි. ඔන්න ඔහොම කියනවා ඉතින්. අනේ අර කොමල වටා කන ගමනුත් හරිනම් ආස්වාදේ පෑමින් උදා වෙන්නේ. අම්බානකට පෙලෙනවා. කොමල වටා කකා අම්බානකට පෙලෙනවා.
ඔබ කියනවා නම් රූප වලින් රස වලින් ආස්වාද එනවයි කියලා. අතෙන්දි මට ආස්වාද එන්නේ බෑ. කෝ ආවේ නෑනේ. ඔබට තේරෙනවද මේ බාහිර දේවල් වලින් ඔබට ආස්වාද දෙන්නේ නැති වගේ? පිළීමෙන් නිදහස් වීම තුලයි ආස්වාදය ලැබෙන්නේ. අවසානයේදී පින්වතුනි එකෙක් ඇවිල්ලා කියනවා බොලගොන් තඩියෝ උඹ කෑවේ කොමල වටා තමයි කියලා දැන් කොහොමද අර පිළීමෙන් මේ මහා පීඩාවකටපත් වෙලා හිටපු හිත තුස්ගාල රිලීස් වුණා නිදහස් වුණා පුදුම තරම් ආස්වාදයි ඊට පස්සේ තමයි පින්වතුනි ඔකට බැඳෙන්නේ තව ඒ රසයන් ඔක්කොම මතක තියා ගන්නවා ඊට පස්සේ. ඒවැ හැඩේ මතක තියා ගන්නවා අඳුරගෙන. ආයි දැක්කොත් දැක ගන්න පුළුවන් වෙන්නේ. අර පළවෙනි කට කනකොට නැති ආස්වාදය දෙවෙනි කට කනකොට නම් කිව්වේ. ඔය කොමල වටා තමයි කියලා. දෙවෙනි කට කනකොට එන්නේ එකපාරටම. පළවෙනි එකේ නැති ආස්වාදය දෙවෙනි කට කනකොට එනවා. පේනවද උඩ මම මේ කියන ස්වභාවය? පළවෙනි කෑල්ල කනකොට මට ආස්වාද ආවේ නැහැ. හැබැයි දෙවෙනි කෑල්ල කඩලා කටේ තියා හපනකොටම තමයි අර ඉස්සරහින් ඉන්න කෙනා කියන්නේ ඔය තමයි කොමල වටා කියලා. එතකොට අර කලින් මතක තියාගන්න උත්සාහ කරපු නැති රසයක් දෙවෙනි කටේදී එන රසේ මතක තියාගන්න උත්සාහ කරනවා. මේවා තමයි කොමල වටා ඉස්සරහට මේකෙන් මේවා තමයි හරි සාරයි මේ රසය තමයි හොඳම කියලා ඔන්න ටික තව තණ්හාවෙන් බැඳෙනවා. එහෙම බැඳුනාට පස්සේ පින්වතුනි ආයි කොහේ හරි ගෙදරක කෑමකට ගිය වෙලාවකටද ඔබ ඔය කෑම දැක්කොත් එහෙම ඊළඟට ඔබේ හිතේ එන්නේ ශානියමයි එදා මට මහා ආස්වාදයක් ගෙනල්ලා දුන්න කොමල වටා තමයි මේ තියෙන්නේ මං වැඩිපුරම ආස මේවට කියලා කියනවා ඊට පස්සේ ඔන්න ඔය විදිහට මහා මුලාවකටපත් වෙනවා පින්වතුනි යථාර්ථය අවබෝධ කරගන්න වෙනවා ඔන්න ඔය විදිහ උදාහරණ වලින් තමයි කියන්න වෙන කියන්න විදිහක් නැහැ ඔබට තියෙන ජීවිත අත්දැකීම් ගැන මට කියන්න බෑ. නමුත් ඔබ උත්සාහ කරලා බලන්න මේ වගේ අත්දැකීම් තියෙනවා නම් ඒව පිරික්සලා බලන්න. එතකොට ඔබට තේරෙයි. මං කිව්වේ බින්දුනි අර කොමල වටා කියන එකට පිළිපෙලි හිටපු මම ඒක අතේ තියාගෙන කකා ඉන්න ගමනුත් මට බින්දු මාත්‍රයක ඒ සම්බන්ධව ආස්වාදයක් දැනුනේ නැත්තම් අර ඉස්සරහා ඉන්න එකා කියන්නේ අයියෝ ඕවා වැඩක් නෑ බං කොමල වටා කාපන් අර ඔබට හම්බුන්නේ නෑ දැන් ඉතින් කරන්න දෙයක් නෑ කියනකොට අර සාමාන්‍ය කැවුමක තියෙන රහටවත් බැඳෙන්න හේතුවක් නැහැ. ඒ තරමට පෙළෙනවා අර කියන දේවල් වලට. ඒ තරමට පෙලි තව තියෙන්නේ. ආස්වාද එනවා නම් කනකොට ඉන්න ඉපේ, අල්ලනකොට ඉන්න ඉපේ, දකින්නකොට ඉන්න ඉපේ, ගඳ සුවඳ දෙන්නකොට ඉන්න ඉපේ. ඕවේ ආස්වාද නැහැ පින්තුනි. ආස්වාදය කියලා කියන්නේ පෙලීමේ නිදහස් වීමේදී ලැබෙන ප්‍රතිඵලය. ඔන්න ඕකයි බලන්න තියෙන්නේ. එහෙනම් යද නිච්ඡං තන් දුක්ඛං කියලා කිව්වේ ඔන්න ඔය කියන පෙළෙන ස්වභාවය අනිච්චයි කියලා කිව්වේ පෙළෙන ස්වභාවය විදිහට ගන්න. නිච්චයි කියලා කියන්නේ ආස්වාද කියන ස්වභාවය ලෙස ගන්න. යද නිච්ඡං තන් දුක්ඛං කියලා වෙන්නේ පින්වතුනි. ඔය කියන අනිච්ච දේ එහෙවත් ඔබව පෙළෙන දේ ඔබ නිච්චයි කියලා හිතා ගන්නවා. ඒවත් අර කියන කොමල වටා මහා සාරයි කියලා හිතාගත්තා වගේ. අර කියන අමරදේව මහත්තයාව දකින්නකොට ඇතිවෙච්ච ආස්වාදය නිසා ඒ මහත්තයාව දැකීම මහා සාර දෙයක් ලෙස මහා සතුටක් මට මේ මහත්තයාව දැකලා ඇති වුණේ අපි හොඳට විනෝද වුණා ආදී වශයෙන් හිතනවා වගේ ආයි සම්දර්ශනයක් තිබ්බොත් අනිවාර්යෙන් යන්න ඕනේ මේ මහත්තයාව දකින්න කියනවා හිතනවා වගේ ඒ අනිත්‍ය වෙච්ච දේ ඔබ නිච්චයි කියලා හිතා ගන්නවා හේවත් ආස්වාදයි කියලා හිතා ගන්නවා මුලාවටපත් වෙලා එහෙනම් බින්වතුනි ඔබ යද නිච්ඡං තන් දුක්ඛං කියන එකේදී මේ පෙලීම අනිත්‍යයි කියලා කියන්නේ පෙලීම අර්ථයෙන් දරන්න බින්වතුනි ඔබේ ජීවන